මම දැක්කා මේ Facebook එකේ උඩ පහළ යද්දී තොවිල් පවිල් ඉවර කරලා දාන තටුව දාන තැනක කොහේ හරි වෙලක් අයිනේ. ඒ තටුවෙන් ගිහිල්ලා උදේ පාන්දර තැඹිලි ගෙඩියක් එතනින් කපාගෙන බොන මිනිස්සෙක්. එයා වෛද්‍යවරයෙක් ආතර පැත්තේ. එයා කියනවා මේ පිස්සු දොස්තර. මම මරණේ දොරකොඩට සපමින් සිටින්නේ. මොකද්ද බං ඔය කරන්නේ දොස්තර කෙනෙක් නේද? හිටවන්කෝ ආත්ම ගෞරවත්වයේ තියාගෙන. ආමතුරු පොඩි ආමතුරු වරන්නා වල කොහමතුරු. ඇවිල්ලා එලක මහත්තයා පොඩි නමට මේ අර්ශස් සමාවුනේ. පස්සේ බැලුවාම අදෝ මාර්ගයේ ඉරිලා ගිහින් කියලා ඒ ආමතුරුගේ. ආත්ම ගෞරවත්වයක් තියාගෙන හිටපන් කියන අයට ආත්ම ගෞරවත්වයක් තියනවද මේව දැන දැන ඔහම ඉන්න? CQDX. This is 4 sugar 7 sugar whiskey. QRZ, this is 4 Sierra 7 Sierra whiskey, 4 sugar 7 sugar whiskey called CQDX and standing by. අපි හැමදාම හිටියේ සරත් මේ පොඩි මරණ බියක් එක. මේක යන්නේ අයන බෝලයට යන්නේ. උතුවැටේ තියෙන අයන බෝලේ කියලා. එන්නත් ද්‍රව්‍ය කියනවා ලංකාවට. දවසක් දෙකක් ලයිට් ගිහිල්ලා තුනොත් එහෙම වරින් වර මේ එන්නත් නරක වෙනවා. මේකට ප්‍රතිදී රට කියන්න ඕනේ. එතකොට මේක අපි ගහනවා ළමයින්ට. ළමයින්ට ගැවුවම අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. තමන්ගේ ඇටිටියුඩ් වෙනස් කරගන්න ලංකාවේ කාන්තාව හිතන්නේ ලිංගිකත්වය කියන්නේ කසාද බැඳහම මේක මිනිහෙක් මට කරන දෙයක්. මම විඳින දෙයක් කියලා ලංකාවේ ගෑනු හිතන්නේ නැහැ. ගෑනු ළමෙක් නම් කරුණා කරලා තමන් වෙන්න. දැන් නම් මම මැරෙන්න බය නෑ බං. මෙහෙමත් කියන ගමන් ඔයා තනියෙන් එහෙම පිකට් එකක් කරපු ෆොටෝස් වගේ මම දැකලා තියෙනවා. මොකද්ද තියෙන මේ අකේපු මාරුව? ඌට දෙන්න පුගෙන් යන්න. ඌට පුගෙන් යන්න දෙන්නේ. මම නිකන් ඒ වැඩවලින්ම දැන් එන්න මේ පිස්සු දොස්තරගේ පිස්සු වැඩ. good morning සරත්. good morning සරත්. ඔයා විටින් විට මට කතා කරනවා සමහර ලාවට රෑ 1:00යි. මං නිදි මං ආන්සර් කරන්නේ නැහැ සමහර වෙලාවට. දවසක් මං ඇහුවා සරත්ගෙන් මේ ළඟ දවසක මේ රෑ 2ට විතර කෝල් එකක් දුන්න වෙලාවක සරත් නිින්ද යන්නේ නැද්ද කියලා. ඔයා දුන්න උත්තරෙම පටන් ගමු. මේ රෑ 2ට විතර කිව්වා මං ඇහුවා නිින්ද යන්නේ නැද්ද කියලා සරත්ජි. ඔව් මම එදා මම බෙහෙත් බොනවා මගේ මේ බයිපාස් එක කරලා දැන් අවුරුදු 27ක් විතර වෙනවා. ඉතින් බෙහෙත් බොනවා මම අවුරුදු 15ක් විතර මම බෙහෙත් නොබීම හිටියා. කිසිම බෙහෙතක් බින්නේ නැහැ. ඔව්. මොකද මේ එකේ තියෙන්නේ මෙකැනිකල් බ්ලොක් එකක් නෙවෙයි. ඒක අරින්න බෑ බෙහෙත් දුවා කියලා. මට ප්‍රෙෂර් නැති කියලා. අනිත් මම බේත් බොන්න ගත්තා ඒ බේත් වල මුත්‍ර යනවා වැඩිපුර. ඒකෝට මට හැමදාම රැට මේ මම 9ට නිදා ගන්නවා හැමදාම. හැබැයි මට මේ රෑ 2ට 12ත් අතර වගේ අත හැරෙනවා. ඔව්. ඒ වෙලාවට තමයි මම සන්න බෝල්ට ඕල් දෙන්නේ. මොකද මම දන්නවා සන්න නිදාගන්න ඒක පව් වෙලා ගිය වෙලාව. ඔව්. මොකද දවල්ට ගත්තම ජීවිතේට ගන්න බෑ මොකද ගොඩක් කෝල්ස් එනවනේ. ඔව්. ඒකයි ආශිර්වාද කෝල්ස් අරගෙන එනවා. හරි. ඕකේ එකක්. ඒ කියන්නේ මේ නිසාචරයෙක් විදිහට රැට මේ පොඩි සංවාද කරන මගේ මිත්‍රයෙක්. මම මේ පොඩි කෑලි දාන්න හදන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට පොඩි මේ ප්‍රස්තාවනාවක් එකක් හදාගන්න සරත්. ආයෙ මට මතකයි දැන් අවුරුදු 1:00කට 2කට කලින් ඇවිල්ලා සරත් ටිකක් මූණත් වෙනස් වෙලා පොඩි ડિප්‍රෙෂන් මූඩ් එකක් තිබුණා සරත්ගේ. ඔයා තැප්‍රොබේන එකට කඩාගෙන බින්දගෙන ඇවිල්ලා ඔයා ටක් ගාලා ටී-ෂර්ට් එක උස්සලා වාගේ බඩ පෙන්නුවා මට. මෙතන තිබුණා වගේ ගෙඩියක් වගේ එකක්. ඔයා පෙන්ලා කිව්වා මචං මේකෙන් නම් මැරෙයිද දන්නේ නැහැ මං හිතේ තිටිය දැන් නම් මචං කරන්න දෙයක් නැහැ මම මේ ඔපරේෂන් එක කරනවා කියලා. බයිපාස් එකෙන් පස්සේ ඒ සයිඩ් ඉෆෙක්ට් එකක්ද සරත් ආවේ? ඒ හර්නිය එකක් ආවා. ඒ බයිපාස් එක කරනකොට පොඩි තව් දෙකක් ගහනවා සිදුරු දෙකක් ගහනවා මේ ඇතුලේ කවෙලා මේ ලේ ටික එළියට එන්නේ සන්නගෙත් ඇති එක. ඔව්. ඒ මසල්ස් වීක් වුණායින් පස්සේ පාසල යනකොට සමහරවිට එතනින් මොමන්ටම් එක එළියට එනවා. ඇවිල්ලා මේ ලොකු මේ ගෙඩියක් වගේ පේනවා ඒක. ඒ ටී-ෂර්ට් එක ගන්නත් හොඳටම පේනවා ෂර්ට් එක ගන්නත් පේනවා. දවසක් මම මේ කාගෙන්සෙකට ගිහින් ශාන්ගේ සිකියුරිටි කාර්යය මම අල්ලගත්තා. අල්ලගෙන ඉක්කො ෂර්ට් එක උස්සන්න ගියා. ඒ වෙනේදී මම ඇපල් එක ගෙඩියක් කරේ මොකක් කරේ දාගෙන යනවා කියලා. වඩේ. ඒක නිසා මට ඒකලා ඊට පස්සේ මගේ heart එක ගොඩක් weak මේ 30% විතරයි මේ injection fraction තියෙන්නේ. ඉතින් මම මරණේ දොරකොඩට සපමින් සිටින්නේ. ඉතින් කොරෝනාත් ආවට පස්සේ මමත් බයිපාස් එකක් කරලා මම ඒකයි බොහෝම ඈතින් ඔවත් එක්ක මේ ඉන්නේ. බොහොම පරිස්සමෙන් මේක කරන්න ඕනේ හින්දා අපේ ජීවිත කාලේ සරත් දැන් 70 දශකේ ඔයාටයි මටයි දෙන්නට මතකයි මං හිතන්නේ මම 1964 ඉපදිලා තියෙන්නේ සරත් ඉපදිලා තියෙන්නේ 1955 පෙබරවාරි 4 55 මට වැඩි අවුරුදු 9ක් විතර සරත් වැඩිමහල්
ඒ කියන්නේ සරත්ට මට වැඩි ඉතා හොඳින් 71 කාලයේ මතක ඇති. ඒ දුර්භික්ෂ කාලයේ මතක ඇති. එතකොට 88 89 මතක ඇති. 30 අවුරුදු යුද්ධේ මතක ඇති. අපි හැමදාම හිටියේ සරත් මේ පොඩි මරණ බියක් එක්ක. මරණය අපිට වෙන රටවල වගේ නේ අපිට අපේ මුළු ජීවිත කාලේ මං හිතන්නේ ඒක මේ අපේ ජෙනරේෂන් එකට තමයි ඒක වැඩිපුරම හැමදාම මරණය දැනි හිටියේ. මේ හැමදාම දැවුණු මරණයට වඩා කොරෝනා කාලේ මරණය වෙනස්ද අලුතෙන් දැනෙනවද වැඩි තිගස්සනවද මොකද අවුරුදු 60ක් විතර මරණයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු කොරෝනාත් එක්ක මරණය වැඩිපුර දැනෙනවද සරත් එහෙම නැත්නම් මොකක් හරි වාට ඒකේ ෆීලින් එක වෙනස්ද කොරෝනාත් එක්ක අත්වශයෙන්ම මරණය වැඩිපුර දැනෙනවා දැන් වෙනදා දැන් 71 කරන්න වෙලාවේ අල්ලපු ගෙදර හිටියේ තරහකාරවරයෙක් අපේ ඉඩම් මායිම් බස්නේකට දවසක් මම මේ බෝඩ ගන්න টয়ලට් එක තියෙන එළියේ ඒකේ ලෑල්ල සීලිම ලෑල්ල ඒකේ ලෑල්ලට නැග්ගහම ඒක උඩ තියලා පොඩි සපත්තු පෙට්ටියක් හම්බුණා මේ බාට සපත්තු පෙට්ටිය. ඒක ඇතුලේ පොටෑසියම් නයිට්‍රේට් එතකොට ටෙස්ට් ටියුබ් මොනොසීල ටින්ටසන් ඒ වගේ බෝම්බ හැදීමට අවශ්‍ය ද්‍රව්‍ය මේ පෙට්ටිය ඇතුලේ තුනක්. ඒක කියලා දුන්නේ අපේ අල්ලපු ගෙදර කට්ටිය. ඔත්තුව පොලිසියට ගියා නම් එහෙම මම අද වෙනකොට ජීවිතුන් අතර නැහැ. හොඳ වෙලාවට මට ඒක හම්බුණා. ඒ වගේ මම විද්‍යා අංශයෙන් උනන්දුවක් දක්වනවා මම දන්නවා මේක මේ බෝම්බ හදන්න හදපු මේකක් කියලා. ඉතින් පස්සේ ඒ බම්බෝලේ ගන්න තමයි නැද්දී මේ ටොයිලට් එකේ වහලුඩට. තාත්තට මම කිව්වා මගේ තාත්තා සිංහල ගුරුවරයෙක් සිංහල සාහිත්‍ය ගුරුවරයෙක්. තාත්තට මම කිව්වා මෙන්න මෙහෙම එකක් හම්බුණා අල්ලපු ගෙදර මිනිස්සු තමයි කියන්නේ නැත්තේ කියලා. තාත්තා කිව්වා මම කිව්වා මේක දෙමු කියලා මේ පොලිසියට. පොලිසියට දුන්න ගමන් පොලිසිය ඔයාවත් අඩංගුවට ගන්නවා ඉස්සෙල්ලා. ඒක නිසා ඔක අරගෙන සද්ද නැතුව අපි දෙන්න ගිහිල්ලා ඉවරලා රැයට මුහුදට දාමු කොහොමද. පස්සේ තාත්තයි මමයි ඒක මේ කඩදාසි බෑග් එකක් ඇතුළේ දාගෙන ගිහිල්ලා මුහුදට දැම්මයි. ඒ තාත්තා කල්පනා කරපුවා. මම කල්පනා කරේ මේක දුන්නාම සාධාරණයක් ඉෂ්ට වෙයි. එහෙම කිව්වම නෑ තාත්තා දන්න මොකද්ද වෙන්නේ කියලා. සරත් අවුරුදු මම මේ ඔයාගේ මගේ දන්න දුන්න එකත් එක්ක මේ තොරතුරු ගේන්න හදන්නේ. දැන් අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මගේ ඥාතියෙක් තමයි මට ඉස්සල්ලාම මේ සරත්ට කොහෙද මුණ ගැහිලා හරි මේ මගේ නම්බර් එක ඉල්ලගෙන හැවුවා මේක මේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මාතර වෛද්‍යවරයෙක් ටිකක් අමුතු මෑන් කෙනෙක්. ඒ අමුතු කියන එක තමයි ඉන්වර්ටඩ් කමාස්සේ මේ සරත්ට දුන්න උත්තරේ. අමුතු මෑන් කෙනෙක් ඉන්නවා මේ එයා නම්බරේ ඉල්ලනවා මේ දෙන්නද කියලා හැවුවා. ඒ කියන්නේ සරත් තමයි මට මේ නම්බරේ ඉල්ලලා තිබුණේ. එයාගේ නම උපාලි ජයලත්. උපාලි හරහා මම දන්නේ උපාලි කොහොමද වාව දන්නේ කියලා. ඒතකොට මේ අමුතු මිනිස්සෙක් නම්බර ඉල්ලලා තිබුණා කියලා තමයි සරත් මට ඉස්සලාම කතා කරේ. ඒතකොට මම සරත්ව දන්නේ නැති කාලේ සරත්ට මොකක්ද උනන්දුවක් ඇති වුණේ මට කෝල් එකක්වත් දෙන්න ඕනි කියලා සරත් නිසා. ඔයාගේ මගේ යාළුකම් පටන් ගන්න එහෙම. ඔව්. මම සන්නගේ පොත් ගොඩාක් කියවලා තියෙනවා. මම ඇත්තටම ගත්තොත් එහෙම පොත් ගුල්ලෙක් කිව්වොත් නිවැරදි. මම අතවශ්‍යම අපිට මේ සිංහල මීඩියම් තමයි එඩියුකේෂන් එක හම්බුනේ. ඉංග්‍රීසි මීඩියම් එකේ හම්බුනේ නැහැ. අදටත් මට ඉංග්‍රීසියෙන් හිතන්න බෑ. ඉංග්‍රීසි මට කතා කරන්න පුළුවන්. මට ඕන දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්. නව කතාවක් කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් මට මම හිතන්න පුරුදු කරලා සිංහලෙන්. විශේෂයෙන් තාත්තගේ බලපෑමත් එකට හේතු වෙන්නේ නැති. තාත්තා විශාල පොත් ප්‍රමාණයක් තිබුණා. බුද්ධිලය, අමාවතුර, බුද්ධාරණ, උමන්තාව ඔය වගේ පොත්. ඉතින් ඒවා කියවලා තියෙනවා. ඒවා තාත්තා කියලා දෙනවා. මම සිංහල මේ විෂයක් වශයෙන් බරපතල ලෙස කරන්නේ නැහැ. නමුත් තාත්තා ඒවා අපිට කියලා දෙන්න නිසා මට ඒක සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මේ පොත්පත් ගැන. තාත්තයි විශිෂ්ට ගණේ මේ සාහිත්‍ය ගුරුවරයෙක්. කොච්චර දක්ෂද කියනවා නම් මේ පන්තිය උගන්වනවා නම් අල්ලපු පන්තිය ළමයි ඒ පාඩමට හුම්කම් දෙන්නේ නැතුව තාත්තගේ පාඩමට හුම්කම් දෙනවා. ඉතින් මේ ඒක නිසා මේ මට සාහිත්‍ය ගැන දැනුමක් තියෙනවා පොත් කියවීම ගැන මට ලොකු උනන්දුවක් තියෙනවා. මොකද මගේ ගෙදර දුන්නේ මේ පබ්ලික් ලයිබ්‍රරි එකේ. මොනේ මගේ ගෙදර කිව්වමයි. ඒ වගේම මගේ ගේට අල්ලපු ගෙදර දුන්නේ ගෑරේජ් එකක්. මට විශ්වවිද්‍යාල දෙකකින් අධ්‍යාපනය හම්බුණා. එකක් තමයි නන්දන වාසුන් නැහැගේ. නන්දන ගෑරේජ් එක. අනිත් එක තමයි මහජන පුස්තකාලය මේ අම්බලන්ගොඩ නගර සභාවට. එතකොට මගේ ප්‍රියතම ලේඛකයා තමයි ජී.බී. සේනානායක. ඒ ජී.බී. සේනානායකගේ මුලින්ම මම කියපු තමයි වරදත්ත. ඕනම කෙනෙකුට මම කියනවා මේ පොත කියවන්න කියලා. මේකේ වරදත්ත කියලා නම දාලා තුනට මේ පොත ඇතුලේ වරදත්ත කෙනෙක් නැහැ. ප්‍රධාන චරිතයක් නැතුව ලියපු පොතක්. වරදත්ත ගැන කියනවා වරදත්ත කෙනෙක් නැහැ මේ පොත ඇතුලේ. වරදත්ත ඉන්නවා පොත ආරම්භ කරන
පිටු කීපේ වරදත්ත ඉන්නවා. පොත අවසාන කරන පිටු කීපේ වරදත්තගේ නම කියවෙනවා. ඒ මැද්දේ කිසිම තැනක වරදත්ත මුණ ගැහින්නේ නැහැ. මට මතක විදිහට සරත් පොතේ. ඔව්. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන අය හිතනවා ඇති සරත් බොන්නේ සිගරට්ටුවක්ද ජොයින්ටුවක්ද මන් දන්නේ නැහැ. මේක දෙකටම නැති එකක් මේක. දෙකටම නැති එකක්. දෙකටම නැති එකයි දෙකටම තියෙන එකක් කිව්වොත් හරි. හරි. එතකොට මේ මේසේ උඩ තියෙන මේ අද තියෙන ඔය කිසිම උපකරණයක් ඒ වයින් එක ලයිටරය වයින් බෝතලය සිගරට් එක ඔය තියෙන එක ගැජමෙටික් ටිකක් තියෙන ඔක්කොම මේ සරත් ගෙන ආපුවා මිසක් මේ මම නැත්තම් මේ සරට්ට බොණ්ඩ දීලා ප්‍රෝග්‍රෑම් එක එයාගේ නිදහස එයා තමයි මේ සෙටප් එක හදාගෙන තියෙන්නේ. හරි අපි ඊළඟට යමු. මේ මට අර අමුතු මිනිස්සෙක් කියලා කිව්වා වගේ සරත් ඊළඟට මට ඔයාගේ මාතර පැත්තේ ආයි කියනවා මේ පිස්සු දොස්තර. දැන් අද වුණත් වෛද්‍යවරයෙක් රෝගීන්ට ඖෂධ සපයපු හෙදකම් කරපු අවුරුදු 32ක් නිකන් පළාත් විතරක් කියමු සරත් කොහේ සේවය කරාද? මම පටන් ගත්තේ අම්පාර ඊට පස්සේ පිඹුර ඊට පස්සේ පානදුරේ බලපිටිය එතකොට දෙනියාය බතිගම ඊළඟට මාතරේ MOH එක මිදිගම නාවික හමුදාව. ඒ කියන්නේ සරත්ව දන්න අය විශාල ප්‍රමාණයක් ඇති වෛද්‍යවරයෙක් වශයෙන් මේ අවුරුදු 37ක් වැඩ කරලා. එතකොට මට කිව්වා පිස්සු දොස්තර කියලා. මට ඊළඟට සරත් මතක දේවල් ටික මම කියන්නම්. ආයෙත් මම දැක්කා මේ Facebook එකේ උඩ පහළ යද්දී මේ කොහරි තොවිල් පවිල් ඉවර කරලා දාන තටුව දාන තැනක කොහරි වෙලක් අයිනේ මේ ඒ දාලා තියෙන තැඹිලි ගෙඩියක් එතෙන්ට ගිහිල්ලා කපාගෙන බොනවා. දැන් මම කියන්නේ බැලූ බැල්මට සරත් අපි මතු පිටින් බැලුවාම කොහේ හරි ගමක තොවිලයක් තියලා ඒ තොවිලේ ඉවර කරලා ගිහින් දාන තටුව මල පෙරේත තටුව මොකක් හරි එකක් නම් ගම ඇතිවට ඒ තටුවෙන් ගිහිල්ලා උදේ පාන්දර තැඹිලි ගෙඩියක් එතනින් කපාගෙන බොන මිනිස්සෙක් කිව්වහම එයා වෛද්‍යවරයෙක් කිව්වහම අර පිස්සු දොස්තර කියන එක මිනිස්සුන්ට හැදෙන්න ඕන හේතුව මං කිව්වා. සරත් මොකක්ද ඒ කරේ ඇත්තටම? ඇයි ඒක කරේවා? අත වශයෙන්ම මේ ලංකාවේ මිත්‍යාව හා බැඳුණු සංස්කෘතික අංග තියෙනවා. මිත්‍යාව හා බැඳුණු සංස්කෘතික අංග. කොවිල් පවිල් වලින් පටන් ගත්තාම දලදා පෙරහැර දක්වාම ඒක තියෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ මිත්‍යා විශ්වාස සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ කියලා. මම තොවිල් පවිල් අයින් කරන්න ඕනේ මොකද ඒවා බොරු ඒවෙන් දෙඩ හොඳ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එකක් තමයි තොවිල් වලින් විශාල මානසික අනනයක් හම්බෙන්නේ විශ්වාස කරන එක. ආගමෙත් ඒකයි. ආගම අත් වශයෙන්ම ආගම විශාල සේවයක් කරනවා ආගමේ. මොකද ආගම නුතුණ නම් හැමෝටම එක ගන්නට මොලේ නැහැ. මිනිස්සු පවෙන් වළක්වලා මතු පිටින් පෙනෙන පව් විදියට ගණන් ගන්න දේවල් වලින් වළක්වලා තියන්න ආගම ඉතාම විශාල සේවයක් කරනවා. දැන් ඔය සංස්කෘතියයි මේ මිත්‍යා විශ්වාසය පටලගත්ත නැති රටක් තමයි ජපානය. ඒ ජපානයේ මෙහි තියෙන වගේ සංස්කෘතිකාංග තියෙනවා. නමුත් ඒකේ ඒ ජපානුන්ගේ අපේ වෙනස ඒගොල්ලෝ දෘෂ්ටියක් වශයෙන් අරගෙන නැහැ. ඒකෙන් විචාර මේවක් හම්බ වෙනවා තමයි මේ ලාභයක් හම්බ වෙනවා ආර්ථික ලාභයක් හම්බ වෙනවා තමයි රේටුව හොඳ වෙනවා. ඒම හිතනවා ගොඩක් අඩුයි. නමුත් තේපන් උත්සවය, ගෝනික් වගේ උත්සවය, ඒ වගේ උත්සව ජපානයේ තියෙනවා. ඒවෙන් තමයි රටක් ලස්සන වෙන්නේ. දලදා පෙරහැර තියෙන නිසා තමයි රටක් ලස්සන වෙන්නේ. ඒක වෙන්න ඕනේ. නමුත් ඒකට අලිගෙනියන ගැන එක ගන්නම් විරෝධයක් තියෙනවා වගේ. මොකද අලියෙක් කුඩා කාලේ ඉඳන්ම විශාල දුකක් විඳිනවා ඒ තත්ත්වයට එන්න. බුදුහාමුදුරුවෝ කියන මම හිතනවා කවදාකවත් ඒක ඉඩ දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන අසරණ සත්තුටින් ගෙනෙන්න ඉවර කැලේට දාන්න කියලා ඒගොල්ලෝ නිදාස් ඉන්න. මොකද මුද්දාගේ මූලිකාංගයක් තමයි අවිහිංසාව කියන්නේ. ඒකයි මේ මම ඒක කියනවා නමුත් මිනිස්සු අර උල්පයි දෘෂ්ටියක් වශයෙන් ගන්න එක ඒක වැරදි. දැන් මෙතන මේ ඒ පෙරේත තත්ත්වෙ මෙතන තියෙනකොට මිනිහෙක් එහා පිටපැත්තෙන් එන මිනිස්සු පාරේ එහා පැත්තට යනවා. මේ ඒ කැදෙන්න ඉන්න මොකක් කරු උදේ කරියක්තරි එයාට බලපායි කියලා එන්න තමයි බයයි සාමාන්‍යයෙන් ඒ වගේ දෙයකට. එතකොට මම පොඩි කාලේ ඉඳන්ම
මිත්‍යා විශ්වාස වලට තදින් පහර දීපු කෙනෙක්. සංස්කෘතියට නෙමෙයි මිත්‍යා විශ්වාස වලට. මොකද මිත්‍යා විශ්වාස නිසා ලංකාවට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. රාජ්‍ය නායකයා මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් ඒක විශාල වශයෙන් මේ රටට බලපාන. ගමේ ප්‍රධානියා මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් ඒක බලපාන. මම ඒක විස්තර වශයෙන් කියන්න නෑ. නමුත් සියලු දෙනාටම පේනවා මේ රටේ මේ වෙලා තියෙන දේවල්. ඒ විශාල වශයෙන් මිනිස්සුන්ට හානියක් වෙන නිසා තමයි මිත්‍යා විශ්වාස වලට පහර දෙන්නේ. මිත්‍යා විශ්වාස වලට අනුකම්පා විරහිතව පහර දෙන්න ඕනේ. අනිවාර්යයෙන් සංස්කෘතිය නෙමෙයි. තොইল භාගය තියෙන්න ඕනේ. ඒක සංස්කෘතික අංගයක් විදිහට තියෙන්න ඕනේ. නමුත් කොරෝනා හැදිච්ච මිනිහෙකුට තොইলයක් කරලා හරියන්නේ නැහැ ඒක. ඒක මේ හොස්පිටල් එකකට ගෙනිල්ලා ඒ හා සම්බන්ධ දැනට හොයාගත්ත නවීනතම දැනුම අනුව ඒකට බෙහෙත් කරන්න ඕනේ. ඒක තමයි මේ මගේ මිත්‍යාව ගැන තියෙන මේ. ඒක මිනිසුන්ගේ බය නැති කරන්න තමයි ඒක තමයි විදිහට දැනෙන්නේ කියලා මම ඉස්සරහට බලලා මේ කියලා ගහලා තියෙනවද කියලා වීල් කරලා තියෙනවද කියලා. වීල් කරලා දුන්නේ නැහැ. මතු පිට කවලා දුනා. ඒ පාර මගේ ළඟ දුන වතුර බෝතලයක් ඒකෙන් මම මතු පිට පිටදරියලා ඒක ඉන් කරලා බීලා බලුවා මොකක් කවලක් නැහැ. එහෙම යකෙක් මගේ පස්සේ ආවෙත් මම අද දක්වාම දියුතුන් අතර ඉන්නවා. මේ පින්තූරය මේක වෛරල් වෙලා ගියා Facebook එකේ. මල පෙරේතේ කැමරාවට අසු පළවෙනි අවස්ථාව කියලා දාලා ඉවරලා මේ මිනිස්සු මේක ෂෙයා කරන්න පටන් ගත්තා. සමහරව දන්නවා මමයි කියලා. අතවශයෙන්ම මගේ ගෙදර කට්ටිය මේ මගේ ලොකු දුවලා දෙන්නෙක් ඉන්නේ දුවලා දෙන්නෙක් කියන්නේ නෝනාගේ විශාල මේ දෝෂාරෝපණයක් ආවා මේ වැඩේට මොනවද මේ කරන පිස්සු වැඩ කියලා. ඒ වුණාට මම ඒක කල්පනා කරන එක කරපු එක හොඳයි කියලා. ඔව් ඇත්තට මේක මොන හේතුවක් හින්දා හරි ඒක අර මේ වෛද්‍යවරයෙක් වශයෙන් වෘත්තික ගෞරවය තියාගෙන ඉන්න ගමන්ම අනිත් පැත්තට ඒක කරලා පෙන්නුවාම මිනිස්සුන්ට මොකද මේ කාලෝ ෆොන්සේකා වාගේ අය හේතුවාදී සංගමයේ හිටපු අය ඒබ්‍රහම් ටී කවුර්ගෙන් යම්කිසි දෘෂ්ටිවාදී අදහසක් ගත්ත අය ඒක කරලා පෙන්නුවා සරත්. ඒ කියන්නේ ගිනිපාගලා පෙන්නුවා හරක් මස් කාලා මත්පැන් බීලා ගිනිපාගලා පෙන්නුවා දීතලයි පොලෝ ග්‍රවුන්ඩ් එකේ අපි චූටි කාලේ අපිට මතකයි. කොකු වලින් එල්ලලා පෙන්නුවා. විශේෂයෙන් අද වෙද්දි මං හිතන්නේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ උදාහරණයක් වොත් එහෙම බොහොම මිත්‍යා දෘෂ්ටික අදහස් මම නමම කිව්වොත් එහෙම මාචාරි චන්න ජයසුමන වාගේ කෙනෙක් පැණිමුට්ටි දානවා වාගේ කොන්සෙප්ට්ස් වලට එද්දී කාලෝ ෆොන්සේකලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මෙඩිකල් ෆැකල්ටියේ ශිෂ්‍යයොත් එක්ක අරගෙන ශිෂ්‍යෙක්ව එල්ලලා පෙන්නුවා. අනිත් ශිෂ්‍යොත් එක්ක සාමූහිකව මෙන්න මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණාවත් එක්ක. ඒකම තමයි මම හිතන්නේ අර පෙරේත තටුවෙන් සරත් බීපීකෙන් මම ගන්නෙත් ඒක එහෙම අර්ථකින් සහ සරත් එක්ක මම හිතන්නේ අද මේ සාකච්ඡාව පවත්වන්නත් එක හේතුවක් වෙන්නේ මේ ඒ වාගේ දේවල් කියලා. අපි ඉස්සල්ලා මේ මේසුරු දෙන ගැජට් ටික ඉවර කරලා ඉමු. මේ උස ඒරියල් එකක් තියෙන එක මොකක්ද සරත්? ඔය අරන් ආවේ ඔකයි. මේක මේ වෝකි ටෝකි එක. එතන මේක ගත්තාම මේක ට්‍රාන්ස්මිටර් එකක්. මේ වෝකි ටෝකි ට්‍රාන්ස්මිටර් කියන්නේ පොලිසියට යන ඕනකෙක් දන්නා මේවා මොනවද කියලා. අත වශයෙන්ම මේක සාමාන්‍ය පුද්ගලයෙකුට මේ දෙක පාවිච්චි කරන්න බෑ. දැන් මොකද පාවිච්චි කරන්නේ? මේකට මට බලපත්‍රයක් තියෙනවා. ඔයාලා හැදුවේ? නෑ. මේවා සල්ලි වලට උපකරණ. ඔව්. මේ දෙකට නම් මට බලපත්‍රයක් තියෙනවා. මේක VHF එකක්. very high frequency මේක high frequency UHF ultra high frequency දෙකම මේ උපකරණ වලින් මට පුළුවන් ගෙදර ඉඳගෙන ඇන්ටෙනා එකක් හදලා ඉවර වෙලා මේ වෙන රටවල ඉන්න මේ හොබි එකම කරන කට්ටියට කතා කරන්න. මේක අතවශ්‍යම මේක ලෝකේ පුරාම පැතිරුණු විනෝදාංශයක් මේක. එතකොට කල්පනා කරන්න පුළුවන් මේකෙන් ඇති වැඩේ මොකක්ද කියලා. මේකෙන් ඇති වැඩේ තමයි මේක සාමාන්‍යයෙන් කරන්නේ ඉලෙක්ට්‍රොනික අංශය ගැන දැනුවත් තියෙන ඉංජිනේරුවරු ඒ වගේ කට්ටිය හොබි එකක් විදිහටම කරන කට්ටියක් ඉන්නවා. එතකොට දැන් මේකට ලයිසන් එකක් ගන්නකොට ඉස්සෙල්ලාම අපි මේකෙන් ටෙලිකොම් එකෙන් අපි ඒකට තියෙන විභාගයක් ඒක විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන්නේ. ඒ විභාගේ පාස් වෙන්න ඕනේ. පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෝස් සංඥා ක්‍රමය කියලා එකක් තියෙනවා. මේ මෝස් සංඥා ක්‍රමය දැනටම භාවිත වෙන අඩුයි. නමුත් HF වල අපි භාවිත කරනවා. ඒක තාම විනෝදාංශයක් විදිහට. ඒක නේ අර ඇන්ටික් වැලියුවක් වගේ තමයි ඒක තියෙන්නේ. ඒකෙන් කතා කරන්න පුළුවන් සංඥා ක්‍රමයට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක මිනිමරුවෙක් නැගලා තියෙනවා කාර් එකට. නැගලා ඉවරලා බෙල්ලට පිස්තෝලේ තියලා දෙනවා. දැන් ඵලයන් මං කියන තැනට. ඊට පස්සේ අර ඩ්‍රයිවර් කරන්නේ බ්‍රේක් ලයිට් එකෙන් බ්‍රේක් ලයිට් තුන් තාරක් පත්තු වෙනවා. ඊට පස්සේ නිවෙනවා. ඊට පස්සේ දෙපාරක් පත්තු වෙනවා. ඔය වගේ
එයයි නම් කිසි සංඥාවක් SOS සංඥාවක්. දැන් මට මොකක් සම්පතයි SOS සංඥාව සේවාව සෙට් කරන සංඥාව බ්‍රේක් ලයිට් වලින් දිවි යනවා දිගටම. මම නාත්ත ගන්න පොලිස් කාරයෝ ඉන්නවා පේනවා මම නාත්ත ගන්න ඉන්නේ. හොඳ වෙලාවට පිටිපස්සෙන් ආව රේඩියෝ මැච් එකේ. එයයි මේ SOS සිග්නල් එක අල්ලගත්තා. අඳුරගෙන ඉඳලා පොලිසියට ගෝ වාහනේ චෙක් කරන්න කියලා කරනවා. එහෙම කරායින් පස්සේ අල්ලගත්තා. ඒක සිද්ධියක්. මෙයාන ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක්. අනිත් එක තමයි සර්ජන් පුතලාවල අස්සයන් පිටින් වෙච්චලා. සර්ජන් පුතලාවල අස්සයන් පිටින් වෙච්ච වෙලාවේ එයාට බේත් කරන්න එංගලන්තයෙන් වෛද්‍යවරයෙක් කරන්න ඕනකම තුන. නමුත් මෙහෙන් මූදු කේබල් වලින් තමයි එයාට කේබල් වල තමයි ඒක ගෙන්න ගන්නෙ. කේබල් මගේ පණිවිඩය වල. ඒක මේ ගොඩක් කාලය ගත වෙන බොහොම විශ්වාස දබිය නොහැකි මේක. නමුත් මේ ඇමචර් රේඩියෝ හොබි කියන එක වෙනකොටත් ලංකාවේ තුණා. රේඩියෝ සෝෂන් ඔෆ් ශ්‍රී ලංකා. දැන් කාටරි අන්තර්ජාලයෙන් බලලා ඉවර වෙලා ඉවහම හොයාගන්න පුළුවන් මේ සම්බන්ධ විස්තර. ඊට පස්සේ ලංකාවේ ඉන්න රේඩියෝ ඇමචර් කෙනෙක් තමයි ඉංගලන්තේ කතා කරලා තියෙන්නේ. දැන් ඇත්තටම වචන ගත්තාම මේකේ තියෙන සිග්නල් මෙහෙම යන්නේ නැහැ මෙහෙම කෙටි. මේක යන්නේ අයන ගෝලයට යන්නේ. පෘථිවි වටේ තියෙන අයන ගෝලය කියලා එකක්. ඒකේ තියෙනවා මොකද විද්‍යුත් අයන. ඒ අයන ගෝලයට ගිහිල්ලා මේ සිග්නල් එක මෙහෙම ගිහිල්ලා වෙලා බවුන්ස් වෙලා පරාවර්තන වෙලා තමයි ඉංගලන්තයට යන්නේ. එතකොට අපිට මෙහි ඉඳගෙන ඉතාම සුළු පොත් ප්‍රමාණයකින් අපිට පුළුවන් ඉංගලන්තයේ ඉන්න කෙනෙකුට කතා කරන්න පැහැදිලිව. මේක හැබැයි හැමදාම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අයන ගෝලයේ විවෘත වෙන්නේ මුගක් වෙලාවට රැට තමයි ඉතාම පැහැදිලිව අපිට මේ සංඥා වුමර කරනවා. එතකොට මේ වෝකිට ඔකේ පුළුවන් අපිට කොළඹ ඉන්න යාළුවොත් එක්ක රේඩියෝ වැටස්සත් එක්ක විතරයි අමතක කෙනෙක් නොවන කෙනෙකුට මේ උපකරණ පාවිච්චි කරන තරම් පොලිසිය අතරම කොට ගන්නවා. ලයිසන් එකක් තියෙන අමතක කෙනෙකුට මේ දෙක මම පාවිච්චි කරන්න පුළුවන්. ඕනම නීති විරෝධී දෙයකට මම පොඩි කාලේ ඉඳන්ම ආස කරන නීති විරෝධී දෙකක් තුනක්. එකක් තමයි මේ ට්‍රාන්ස්මිටර්. අනිත් එක තමයි පිස්තෝල, මැෂින් තුවක්කු. ඒ වගේ දේවල්. ඒක වෙඩි තියන්න නෙමෙයි. මට මේකේ ක්‍රියාකාරීත්වය ගැන තියෙන ලොකු කුතුහලයක් තියෙනවා. ඒක තමයි තුනේ. ඉතින් මොද වෙලාවට මගේ නන්ද බඳු මාමා එයයි වැඩ කරන්නේ අම්බලන්ගොඩ පොලිසිය. පොලිසිය ගාව මේ දෙක තියෙනවා මට. ඒතකොට එයාගේ මෙසේජස් කියනවා උදාහරණ කියවන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඒක කිව්වා මට හරි ආසයි දුන්නා මේකට. ඊට පස්සේ මම තුන් මාමේ මට මේ පිස්තෝලයක් බලන්න ඕනේ කියලා. පස්සේ පාර මාමා අපි ඉතින් යමු. මේක හරි. ඔය අනිත් ගැජට් එක මොකක්ද? දැන් අපි දන්නවා දැන් කවුරුත් දන්නවා මේ එන්නත් ද්‍රව්‍ය ගේනවා ලංකාවට. දැන් ඉස්සෙල්ලා ඉඳන්ම ගේනවා බබාලාට දෙන BCG එකේ ඉඳන් පොලියෝ සරම්ප ඒ වගේ ඉඳන් එන්නත් වර්ග තියෙනවා ලංකාවේ. එතකොට මේ එන්නත් වර්ග සාමාන්‍ය බෙහෙත් වගේ එළිය තියලා තියන්න බෑ. ඒවා ගබඩා කරන්න ඕනේ ෆ්‍රිජ් එක. එතකොට ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි විදුලි බලය ක්‍රියාවිල ඉදනවා විතරක්. දැන් අපි සෙනසුරාදට වරුවෙන් එමෝච් එක ගමම අපි ආයෙ අරින්නේ සඳ. ඒක සඳයි අඟහරුවයි දෙකක් පබ්ලික් කරේ දෙවුනොත් ඒවා ආයෙ බ්‍රදාරකට තමයි අරින්නේ. එතකම්ම මේ ලක්ෂ ගණනක් වරින් එන්න මේක මේ ඔහෙ තියෙනවා. ඊට පස්සේ ලයිට් ගිහිල්ලා දවසක් දෙකක් ලයිට් ගිහිල්ලා තුනොත් එහෙම වරින් අර මේ එන්නත් නරක් වෙනවා. මේක ප්‍රසිද්ධ රට කියන්න ඕනේ. ඒ නරක් වුණාට පස්සේ සමහර එන්නත් වල තියෙන ලේබල් එකක්. ඒ ලේබල් එක රතු පාට වෙනවා අවශ්‍ය උෂ්ණත්වයේ තුරුන් නැතුණා. ඒක ඒක අපිට අයින් කරගන්න ඕන. නමුත් අයින් ටික අයින් කරන්න කියන්නේ අපි දන්නේ නැහැ කරන්ට් එක දුරනද නැද්ද කියලා. එතකොට මේක අපි ගන්නවා ළමයින්ට. ළමයින්ට ගැවුවම ඒක ඇතුලේ තියෙන නිසා විස බීජ මොකුත් නැහැ. ඒක හානියක් වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එතකොට මම ඊට පස්සේ හදුවා මේ උපකරණය මේක ෆ්‍රිජ් එකේ දොරේ අරවලා තියන්න පුළුවන්. අරවලා තියුවා තියලා ඉවරලා මේ සෙන්සර් එක දාන්න පුළුවන් මේ ෆ්‍රිජ් එක ඇතුළට. මම මේ සරල විදිහට කියන්නේ මොන කෙනෙකුට තේරෙන විදිහට. දැම්මහම මෙතන පෙන්වන මේ ඩිස්ප්ලේ එකේ දැනට තියෙන ටෙම්පරේචර් එක. තව ටී ටෙම්පරේචර් එක වෙයි වැටේ ටිකක් කරලා කියලා. ඒතකොට උෂ්ණත්වය පෙන්වනවා. දැන්ට මේක එළියේ තියෙන නිසා මෙයයි බීප් ගන්නවා. ඒ කියන්නේ ටෙම්පරේචර් එක වැඩි කරලා කියන්නේ. එහෙම වැඩි වුණ ගමන් මේකෙන් 5 දිනකට SMS මේ යනවා මේ කෝල් පහක්. MOHයි ඇසිස්ටන්ට් MOHයි ඒකේ මිඩ්වයිෆ්ටයි ඒ කට්ටියට මේ ෆ්‍රිජ් එක වාර වෙන්න කට්ටියට පරිජෙක්ට් එක යනවා. ඒකෝට අපිට පුළුවන් වහාම ඇවිල්ලා එක්කෙනෙකුට ඒ වැක්සින්ස් ටිකට අයිස් දාලා ඉවර වෙලා මේ වෙන හොස්පිටල් එකේ මාතර හොස්පිටල් එකේ ඉඳලා දාන්න. කවුරුද කියලා මාතර හොස්පිටල් එකට ඇවිල්ලා සීවන් කරා අයිස් ටිකක් දාලා. ඒකෝට ඒ බේත් එක බේරෙනවා. දැන් තමුන්නාසර මේ බල්ලා කට්ටිය හිතන්නේ දැන් මේක මේ මම කරලා දැන් හයි කරලා දැන් මේ අපේ පත්‍රිකේ බේරලා තියෙනවා. නෑ. ලක්ෂ ගානක බෙහෙත් වලනවා. මේ දෙකක් අයි කරා එකක් අයි කරා නෝරේදී අනිත් එකයි කරා මාතර මධ්‍යම බෙහෙත් ගවඩා.
හයි කරලා අපි චෙක් කරා මාස 6ක් මොදරම වැඩ කරා දෙකම සල්ලි ගෙවුවේ සල්ලි ගෙවුණා මාව අපි ගලවන අපි ඉල්ලුවේ රුපියල් 60000ක් විතර රුපියල් 60000ක් විතර ඉල්ලුවේ මොකද මේ අපේ මේ බුද්ධිමය දේවල්යි තියෙන්නේ සඳහන් ඒ කියන්නේ ඔය ප්‍රොඩක්ට් එක ඔයාගේ නව නිර්මාණයක්ද මේක මගේ නම මේවා එක දන්න මාකට් එකේ නෑ මේ විදිහට අද කරන්නේ තව මොකක් හරි එතන එහා තියනවද නෑ නේද නෑ ඒතකොට මේ මොකද්ද මේ චූටි සූට් කේස් එකක් වගේ එකක් තියෙන්නේ වගේ දකුණු පැත්තේ මෙතන හරි මේක සම්බන්ධව චූට්ටක් කියන්න ඕනේ දැන් මෙයා කෑ ගහනවා මේ කෑ ගහන්නේ මේ ටෙම්පරේචර් එක වැඩි කියලා මෙතන ටෙම්පරේචර් එක ඩිස්ප්ලේ වෙනවා එතකොට මේක වරින් වර කෑ ගහනවා මේ ටෙම්පරේචර් එක වැඩි කියලා අනිත් එක පව දීලා නැහැ පව ෆීඩ් එකටත් මම කෑ ගහනවා කෑ ගහන එතකොට ඒ අවටින්න කට්ටිය තමයි පිට් එක වැඩ කරන්නේ නැහැ කියලා ඒකට අග්ගාලා මෙයා කරන්න පුළුවන් නමුත් දැන් මේකෙන් ලොකු විශාල සේවයක් වුණා වයි සමහර වෛද්‍යවරු ඉන්නවා ඒකට කැමති නැති කට්ටිය. ඇයි? ඒ කට්ටිය තමයි බේත් ගෙනන කට්ටිය ලංකාවේ. මොකද ගොඩාක් වැඩලුවම ආයෙ ඉමර්ජන්සි මේ ටෙන්ඩර් එකක් දාලා ටක් ගාලා අප්‍රූව් කරන්න તો ගෙනලා නැහැ. ඒක යන සල්ලි ගැන කියලා තැකීමක් නැහැ. මේ රුපියල් 6000යි රුපියල් ලක්ෂ ගණනක බේත් ප්‍රයෝජන ගන්න. ඒක ප්‍රමිතිය ගන්න. ඒ වගේම කම්ප්‍රෙසර් එක වැඩ කරලා ඒක මේක ඕෆ්‍රීස් වුණා. ඒ කියන්නේ අන්සර් දෙකෙන් පල්ලෙහාට ගියොත් එහෙනම් ඒත් වෙනවා SMS උයි. කෝල්ඩ්. ඒකට අපි දන්නවා මේකේ ටෙම්පරේචර් වෙනස් වෙනවා ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ කියලා. ලයිට් තියෙනවා ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. ඒක ෆ්‍රිජ් එක දිගටම දුවනවා. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ ටෙම්පරේචර් එක වැඩි 8ට වඩා 2යි 8 අතර තමයි සාමාන්‍යයෙන් තියන්න ඕනේ උෂ්ණත්වය. ඒක හරි. මම ඒකත් මට එකේ ගැන තියෙන මගේ ප්‍රශ්නේ අහන්න සරත්. මේකත් පැහැදිලි කරලින් මචං ඔය මේක මේ දැන් අවුරුද්දක් ලංකාවේ වල්ලාලි ප්‍රශ්නයක් තියෙනවා කියලා. විශාල වල්ලාලි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් විශාල සතුටුන්ගේ වසරවල මියා ඒ වගේම මිනිසුත් දරනවා. මේ ප්‍රශ්නේ විසඳන්න ගොඩාක් උත්සාහ කරලා තියෙනවා. පවතිච්ච සාම්‍රාජ්‍යයක්ම උත්සාහ කරලා තියෙනවා. එතකොට තවමත් ගම්බද ගොවියෙකුට රැයට අඩියක් ආවොත් එහෙම වත්තට එයාගේ ගෙදර පෝස්ට් කරමුනේ ඌ කෑගහනවා. එයිට අලිය එලව ගන්න විදියක් නැහැ මිනිහා දුවනවා ගේ දාලා ඊට පස්සේ විත්‍ය කඩනවා වී ටික බොනවා ඒක හැමදාම වෙන දෙයක් හැමෝම දැකලා ඇති අඩු ගානේ මේ මිනිස්සුන්ගේ ගේ වටේට අක්කර දෙක තුනක ඉඩම වටේට විදුලි වටක් දාලා දුන්නොත් එහෙනම් මේ අලිය වෙන එක නවත්තන්න පුළුවන් එතකොට මේක හුඟක් වෙලා ඉවල ලයිට් නැහැ ලයිට් නැත්නම් මේක සෝලර් පැනල් එකක් මේ පැත්තට මේ ඇටච් කරලා තියන්න පුළුවන් ඉවුවහම මේක සෝලර් පැනල් එකකින් charge වෙනවා ඒකට විදුලිය අවශ්‍ය නැහැ මේක. ඒකට විදුලියෙන් මම කරන පැයක් charge කරලා කලිසතරක් දුවනවා අක්කර 25ක් දක්වා පවර් කරගන්න පුළුවන්. එතකොට මේක බැලුවහම මිනිස්සු මොකද කියලා වහම කියන්නේ විදුලි වැටක් කියලා. විදුලි වැටක් කියපු ගමන් මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ ආ මේ වෝල්ට් 200 දාලා තියෙනවා මාරාන්ත ගන්නේ කියලා. එහෙම එකක් නෑ මේක. මේකේ මෙහෙම දාන්නා මේකේ පල්සයක් විදිහට තමයි මේකේ කරන්ට් එක යන්නේ. ඔය වගේ පල්සයක් විදිහට තමයි යන්නේ. තප්පරේ 30 පහකට කරන්ට් එක තියලා තප්පරයක් කරන්ට් එක නෑ. ඒක කරන්ට් එක වැදුන ගමන් කරන්ට් එක නැතිලා. මම හරියට ඉන්ජෙක්ෂන් එකක් ගාලා ගත්තා වගේ. ඒකට තප්පරෙන් 30 පංගුව මේ කරන්ට් එක තියෙන විදුලි කොටන වෙලාව විතරයි තප්පරේ කරන්ට් එක නෑ. ඒ නිසා මේක කිසිම සතෙක් නැරෙන්නේ නෑ. මේකේ වෝල්ටේජ් එක වෝල්ට් 9900ක් වෙනවා. මේක ගෙදර තියෙන 200 කියන්නේ මේක 9900ක් වෙනවා. ඒක නිසා මේ පණින්නේ මෙතනින් මේ කරන්ට් එක. එතකොට මේ විදුලි පණින්නේ එකයි. ඒ අතර විභවාන්තරය ගොඩක් වැඩි. එතකොට මේ පැත්ත අර්ත් කරලා ඉවරලා මේ පැත්ත යනවා බැටට. නිකාන් ඔහේ කම්බි දාලා පුළුවන් නැතිවල. එතකොට රිලවුන්ටක් දාන්න පුළුවන් අඳුරටක් දාන්න පුළුවන්. ගාදියේ කම්බියක් දාලා පුළුවන් PVC දාලා ඉවරලා එකපාරක් හදුනාන් පස්සේ ඒ වත්තට එන්නේ නැහැ. ඔකත් දැන් ওই නව නිපැයුමක්ද වගේ. මේකේ තියෙන විශේෂ මේක ඇත්තටම හොයාගෙන ගොඩක් ගන්න. මේක ඇත්තටම රිවර්ස් ඉන්ජිනියරින් වැඩක්. ඒ ස්විච් එකම හදලා වෙනස්කම් සහිතව. මේක උගාක් කරාට ඒක බැටරිය එළිය ආවේ. ලොකු කාර් බැටරියක්. ඊට පස්සේ මම කරා කම්පියුටර් UPS එකක් දැම්මා. එතකොට ඒක ඇතුළේ තියෙනවා ඒක පැවිසි අතවත් දුව ගන්න ඇති. ඒක තමයි එක වෙනසක්. අනිත් එක තමයි මේකෙන්ම ගොවියට ඕන නම් මෙතෙන් ගහලා ඉවරලා ලයිට් එකක් දාගන්න පුළුවන්. අයිස් එකට පේස් පතරේ බලන්න ඔය වගේ දේවල්. එතකොට මේකේ පුළුවන් ෆෝන් එක charge කරන්න පුළුවන්. හරි. ඔය ප්‍රොඩක්ට් එක වා කීය ගානද විකුණන්නේ සර? මේක අලින්ට හදන එක අක්කර 25ක් දක්වා කවර් කරනවා. මේක 35000ට විකුණන්නේ. එතකොට මේක පිටරණින් ගෙනවා නම් සාමාන්‍යයෙන් 80000ක් 90000ක් වගේ වෙල ලොකු ගණක් වෙනවා. එතකොට මම 35000ට දෙන්නේ. අනිත් පොඩි සතුන්ට මේ වගේ එකක් කරනවා. මේකමයි පොඩි සතුන්ට හදනවා අක්කර දෙයක් විතර කවර් කරගන්න. ඒ කියන්නේ වැලිමෝ ඉත්තෑවෝ මීමෙන්න ඒ වගේ සතුන්ට ඒක දෙන්නේ 25000ට දැන් මම ගුයෝ 1500 විතර දීලා තියෙනවා. ඒක දැන්
නිදා ගන්නවා අඩුම ගානේ. මේකෙන් විතර මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ලොකු විදුලට වඩා අවශ්‍ය සතු එළියට එන එකක් ගන්න. නමුත් ඒවා හරියට නඩත්තු කරන්න. නඩත්තු කරන්න නැතුනම ඒවා කඩාගෙන මේ අඩිය වෙනවා ගෙවල් වලට. මේ ඔය දේවල් අපි නිකන් YouTube එකේ සර්ච් කරාම ඔයගේ දේවල් තියෙනවා. ඒකෝට මට හිතෙනවා නිකන් පෞද්ගලිකව මේවා මේ සරජ්‍ය නව නිර්මාණ නෙවෙයි. මේ ටෙක්නොලොජි එක මේ කාරණා මේ ලෝකෙ වෙන රටවල අනන්ත තියෙනවා කියලා. දැන් මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලන එකේ ඩුක් ගාලා කරන්නේ සරත්. ඕකයි අරකයි මේකයි ටක් ගාලා YouTube ගහලා බලනවා දැන් ලංකාවේ. යා බෝ මේ ඔය සරත් වින සූරියගේ නෙවෙයි බං ඕක. ඕවා කලින් හදලා තියෙනවා. ලෝකෙ හැමතැනම කියලා කියන එකට ඔයාගේ උත්තරේ කිය. ඒකට උත්තරේ තමයි නවනිපැමක් කියන්නේ නවනිපැම. දැන් මං හිතන්නේ ලෝකේ හොයාගන්න පුළුවන් හැම දෙයක්ම වගේ හොයාගෙන ඉවරයි කියන එකයි මගේ මතේ. තරහ උපරිම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් මේ ගැජට් එක හදලා. මේක ඇත්තටම හැදුවේ මුලින්ම හැදුවේ මේ ගැලහ කියලා කෙනෙක් හැදුවේ මේ කාර් වල තියෙන කොයිල් එකකින්. කාර් වල තියෙන කොයිල් එකේ කියලා එකක්. කොයිල් එක පීටරයි මහත්තයෝ කියලා කියන ප්ලග් වලට කරන්ට් එක දෙන එක. ඒ කොයිල් එක. ඒ කොයිල් එකකින් තමයි ගැලහ ඉස්සරහම හැදුවේ මේක. බොහොම සරල විදිහට හදන්න පුළුවන් ඒකේ. ප්‍රාථමික නගරේ වරින් වර ඔන් ඔෆ් කරාම ද්විතීයික නගරේ කරන්ට් එක හැදෙන. ඒක තමයි මේක මේ මහලු මැජික් කියන්නේ. නමුත් මම මේ දැන් මට ඕන වෙලා තියෙනවා පේටන්ට් ටැග් ගන්න. එතකොට වෙනසක් කරන්න. මම මොකක් හරි නිෂ්පාදනයක වෙනසක් කරන එකත් ඒකට පේටන්ට් ටැග් ගන්න පුළුවන්. පොඩි වෙනසකට. උදාහරණයක් විදිහට කාර් එක. කාර් එක වයිපර් ආවේ නැහැ මුලදී. ඒතකොට වයිපර් එක හොයාගත්තා ඒක නෑ ඒ ෆෝඩ් කම්පැනියෙන් ඒ අසම්බන්ධයක් කියලා වයිපර් එක හොයාගත්තේ. ෆෝඩ් කම්පැනිය කරන්නේ වයිපර් එක ඇඩ් කරා මේගොල්ලෝගේ කාර් එකට. ඒකට චිත්‍රපටයක් උතල දෙන සිද්ධි සම්බන්ධයි. මේ අයිගෙන් අහන්නේ නැතුව ඒගොල්ලෝ වයිපර් එක හයි කරලා විතරන්න පටන් ගත්තා. මේ අය කරන්නේ නඩු දැම්මා ඒකට. නඩුව ටික කාලයක් ගිහිල්ලා ඒ නඩුවෙන් දිනුවා. දිනුවායින් පස්සේ අර ලොකු ගාණක් ගෙවන්න ඕන ෆෝඩ් කම්පැනි එකට. ඉතින් මේක කරපු වෙනස තමයි මේකෙන් මේ ලයිට් එකක් දාගන්න පුළුවන් ගෝවියට ඒ වගේම ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්. දැන් තියෙන කිසිම උපකරණයක් ඒක කරන්න බෑනේ. ඒකෝට ඒ දෙකට මට පේටන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් තියෙන නිකම් මේ කරපු මොඩිෆිකේෂන්ස් වලට. හරි. ඔය අර එහා පැත්තේ ඔයාලට ආපුවම පෙන්නවා මේ ෆොටෝග්‍රාෆ් එකක් තියන් ඉන්න මොකක් හරි වැදගත්කමක් තියෙන එකක් ඒක. ඒකේ ඉන්නේ ආරක්ෂක ලේකම් කලින් රජේ හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතකොට මමත් ඉන්නවා මේ ඉන්නේ නාමක හමුදාපති වසන්ත කරන්නාගොඩ මේ ඉන්නේ ඇඩ්මිරල් ලක්ෂ්මන් නිලංගකෝන් මේ ඉන්නේ ඩොනල්ඩ් පෙරේරා ගුවන් හමුදාපති මේ ඩොනල්ඩ් පෙරේරා ගුවන් හමුදාපති. එතකොට මේ පින්තූරේ ඊටාම ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද එතකොට මෙතන තියෙන මැෂින් ගන්න එක. මේ තියෙන මැෂින් ගන්න එක. එතකොට මේ මැෂින් ගන්න එක මොඩිෆයි කරපු එක තමයි මේගොල්ලෝ බලන්න. පොඩ්ඩක්. දැන් අර පටන් ගමු අර මාමගේද බාප්පගේද පිස්තෝලේ කතාවෙන් පටන් ගමු දෙක. මම මගේද බ්‍රේක් කරේ වාට. මොකද මැෂින් ගන්න එකට එන්න ඉස්සෙල්ලා අර පිස්තෝල ආසාව කියන්නකොද ඉතින් එමු දැන් ආපහු. පිස්තෝලේ ඊට පස්සේ මාමව පිස්තෝලේ මොකටද බඩිය? මම මේක වැඩ කරන හැටි මට බලා ගන්න ඕනේ. මම ආසයි මේක වැඩ කරන හැටි බලන්න. ඉතින් බහම එන සෙල්ලම් බඩුවක් ගෙනාවත් එහෙමනේ මුලින්ම ගාවල් එක මම දෙගන්නවනේ ඊට විනාඩි 15ක් යන්නේ. මොකද මේක තියෙන්නේ කුතුහලයේ තියෙන්නේ මගේ. මොකද මේක ඇතුළේ තියෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා. එතකොට එපාර ගාන්නේ මං කිව්වා මාමේ මේක ගලවන හැටි කියලා දෙන්නකෝ. මේක වැඩ කරන හැටි. එපාර අරහමඩ කිව්වා ඕක දෙන්න එපා. ඔයා කාට හතරතේ වෙඩි දියයි ඕක මේ ඕක පෙන්නමක පොඩ්ඩක් මේ ගලවලා මේ කොල්ලට මේ වැඩ කරන හැටි. ඒ පින්නපු එක එතකොට මට මං හිතන්නේ අවුරුදු 9ක් විතරයි. මම ශනිකව වඩාගත්තා මේක මේ කොහොමද මේක වැඩ කරන්නේ. ඊට පස්සේ හැදෙන මොන තමයි මේක හදන්න ඕනේ මේක. කවුරුත් මරන්න නෙමෙයි මේක හදන්න ඕනේ මේ පිස්තෝලේ. ඒකයි මේ මිනිස්සු හදන්න අපට හදන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මට ආපු අදහස. එතකොට මේ මම හිතුවා බලන්න එතකොට මම පතුරන් කොහෙන්ද. ඒක නම් ඉතින් කොහෙන්ද වරන් කරන්න ඒක හදන්න බෑ පතුරන්. මට තේරෙන විදිහට හදන්න බෑ. නඩ හදන්නේ නෑ ලංකාවේ. ඉතින් ඊට පස්සේ කරන්නේ තව දවසක් ගියාම 303 රයිෆල් එක 71 කරල්ලට බොහොම දායකත්වයක් දීපු ආයුධයක්. දැන් තියෙන T56 නේ. ඊටස්සන් තුන බොහොම බරසාර රයිෆල් එකක්. පිටතටම වෙඩි තියන්න පුළුවන් රයිෆල් එකක්. ඒ කියන්නේ බර වැඩි නිසා ගැස්සෙන්නේ නැහැ. ජර්ක් එක නෑ. තිබුවොත් නළලයෙන් කරලා තිබුණ නළලටම වදිනවා මැරෙනවා. කිලෝමීටර් එකමාරක් විතර යනකම් මේක මෙහෙම ගිහලා පාත් වෙන්නේ. කිලෝමීටර් එකමාරක් විතර ගියන් පස්සේ තමයි මේක පාත් වෙන ගන්න ක්‍රමය. බලන්න. ඒතකොට ඉලක්කන වෙදින් බ්ලොක් එඩිටින් කරනකොට
ඒ දවස්වල කරන්නේ කැඩටි මාස්ටර් අපිත් එක්ක ගිහිල්ලා ඉවර වෙලා ඔය රයිෆල් ටිකක් ඉල්ල ගන්න පොලිසියෙන් අසං කරලා 20ක්. ඉතින් ඒක කාර්යය තියාගෙන තමයි පාරේ මාෂ් කරලා ගිහලා පුරුදු වෙන්නේ දියතලාවට. වෙඩි තියන්න පුරුදු කරනවා පිටෙන් ගෙනලා කොල්ලන්ට දියතලාව යන්න ඉස්සෙල්ලා පොඩි ට්‍රේනින් එකක් දෙනවා වෙඩි තියන්න. ඉතින් ඒකෙන් ට්‍රේනින් එක අම්මා ඊපස්සේ තුන්නේ ඔටෝමැටික් වෙන තුන්නේ පොලිසියට ඊපස්සේ. ඉතින් මේ පස්සේ මේ බණ්ඩුවක් වල ඉඳන් පිස්තෝල වලට වලින් පටන් ගත්ත මිනිහා මේ විදියට ගිහිල්ලා ඉවර වෙනා කාලතුවක්කුත් ගලවලා බලලා තමයි ඉවර කරේ. කොහොමද නේවියට සම්බන්ධ වෙන්නේ? කියන්නේ නේවියගේ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරාද? නෑ මම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරේ නෑ. නේද? එතන මම දැන් ඒ දවස්වල මම වැඩ කරේ යුද්ධ කාලේ මම වැඩ කරේ කඹුරුපිටිය හොස්පිටල් එකේ. ඒ කඹුරුපිටිය හොස්පිටල් එකේ වැඩ කරන ගමන් මම කල්පනා කරනවා එක එක දේවල්. මෙන්න මෙහෙම එකක් හදලා දුන්නොත් කොටියට ගහන්න පුළුවන්. මෙහෙම එකක් හදලා දුන්නොත් එහෙම ඕව මරන්න පුළුවන් උඩට දැනෙන්නේ. ওই විදිය මගේ එක එක අදහස් වෙන. ඒකට මම රස්සාව කරලා ඒ කියන්නේ අවුරුදු ඒ වෙනකොට මම අවුරුදු 20ක් විතර රස්සාව කරලා තියෙනවා. ඉතින් මට මතක් වෙනවා මේ වගේ මම රේඩියෝ එකට කෙනෙක්. අර පුළුවන් මේ ලංකාවේ හදලා දෙන්න මේගොල්ලෝ මේ ඇන්ටනා පොලිසිය තියෙන ආමික තියෙන මේක තියෙන ඇන්ටනා. ඉතින් අපිට මේ ඊට වඩා හොඳ සෙන්සිටිව් ඇන්ටනා හදලා ඔය තියෙන එකට වඩා. ඒවා තියෙනවනේ දැන්ට. ඒවා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔය විදිහ කල්පනා කරගෙන ඉන්නකොට ගාමිණී වික්‍රමසිංහ කියලා මට අහම්බෙන් පාටිකේදී හම්බෙච්ච යාළුවෙක් කිව්වා මේ ලංකා බැංකුවේ සභාපති. මිනිහා දන්නවා මම මෙහෙම රේඩියෝ එකක කෙනෙක් මේ විදිහට කියලා දන්නවා. එක දවසක් මට හවස කතා කරා ගාමිණී සරත් ෆොන්සේකට බෝම්බ ගහපු දවසට පහුවෙන්දා. මේ කතා කරලා ඉවරලා මට කිව්වා මේ මචං මේ යුද්ධේ පරදින්න යන්නේ මොකක් හරි කරන්න ඉක්මනවා මුන් දැන් බලපන් ගැහුවා මේ කරුණායකට වඩ කපාගෙන ඉඳලා ගැහුවා. ඒ විදිහටම ගැහුවා අනුරාධපුරේට. මොකක්වත් කෙරුන්නේ නැහැ. මොකක් කෙරේ නැහැ දෙකම විදිහට ගැහුවා දෙපළටම. ඉතින් උඹට බැරිද මොනවා හරි මේ සම්බන්ධව දෙයක් කරන්න කියලා. මට ඒ ප්‍රශ්නේ බොහොම ලේසියෙන් විසඳන්න පුළුවන් මගේ ඔළුව ඇතුලේ. මට වේටම් කීපයක් තියෙනවා. ඒ වගේ දේවල් වලට. එතකොට ඒක විසඳන්න පුළුවන්. ඒක කොමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි ඇන්ටනා වල ඒවා විසඳන්න පුළුවන්. මොකද මට විශාල දැනුමක් තියෙනවා මේ රේඩියෝ ඇන්ටනා සම්බන්ධව. හොඳටම. ඒක උනාට මේ මම මේ ළඟදී පොතක් ලිව්වා. ඒ පොතේ මේ ලියලා තියෙනවා මම මේ රේඩියෝ අමතක හොබි එකට කොහොමද ආවේ කියලා හම්බෙච්ච සුද්දෙක් තමයි මට මේක කියලා දුන්නේ. මෙහෙම ඔබ ආසනම් මේ වලට මමත් රේඩියෝ කාරේ උඹට පුළුවන් කියලා මේ විදිහට ලයිසන් එකක් ගන්න ලංකාවේ රේඩියෝ සොසයිටි එකට සම්බන්ධ. ඕනම නීති විරෝධී දෙයකට ලෝකෙ පිළිගත්ත ක්‍රම තියෙනවා ලයිසන් එකක් දෙන්න. ලංකාවෙත් තියෙනවා. ඒක තමයි මේ ඇමචර් රේඩියෝ එක. ඒතකොට පිස්තෝල වලට කවදාද? වෙඩි තියන්නේ කවදාද? සමහරවිට දැන් උනා අඩේ පිස්තෝලයක් දෙන්න තියාගත්තොත් පොලිසියෙන් ළඟයි කියලා මට නෑ ඔයාලට පොලිසිය පිස්තෝලයක් තියාගන්න පුළුවන්. ඒ විශේෂයෙන් දෙනවා නෑ ඔයාලට පිස්තෝලයක් තියාගන්න පුළුවන්. ඔයා හැබැයි රයිෆල් සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා කියන එකට ජොයින් වෙනවා. මේකට ඔයාලා නිකන් ජොයින් වෙන්න බෑ. ඒකේ ඉන්න යාළුවෙක් ඔයාලට ආරාධනා කරනවා. මම දන්න කෙනෙක් වෙනවා. එයා වාක්‍යය පතන්න පුළුවන් වෙනවා. ඒතකොට ඔයාලට ආරාධනා කරාම ඒකේ මීටින් වලට ගියයින් පස්සේ කාලයක් යන්න ඕනේ මීටින් වලට. ඔයාලට මේ අල්ලපු ගෙදර මිනිහට ගේමක් දෙන්න ඕනේ ඉන්සාල පන්නයක් ගන්න. ආදිසියට එහෙම ගන්න බෑ. ඔයයි ඒකට අම්කී ආචාර ධර්ම පිළිවෙලක් තියෙනවා. ඒ පන්නයක් පාවිච්චි කරනකොට කියා කවද එකක් උදාහරණයක් විදිහට කිව්වොත් මගේ ගාව වෙපන්නයක් තියෙනවා. කවදාකවත් වෙපන්න එක යාළුවෙකුට හරි ළඟින් ඉන්නකොට එම් කරන්න එපා කියලා. නික් වීලුණත් එම් කරන්න එපා. මොකද ලක්ෂයකට එක වාරයක් කරදුනොත් ඒ එක වාරෙදී මේක වෙන්න පුළුවන්. ඒකත් වළක්ව ගන්න ඕනේ. සතම එහෙම කියලා තියෙනවා. එහෙම කරන් තාන ගොඩක් කට්ටිය කරන් පිටෝල් කියන මිනිස්සු පොලිස්කාර යාළුවට අඩුව කියලා මෙහෙම කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදිලා. එතකොට මගේ ඊළඟට මේ කිව්වා ගාමිණී වික්‍රමසිංහ කිව්වා මේ මොකක්ද කරපන් කියලා මේකට පස්සේ වාදී මම කොයිද මගේ ගාව අයිඩියාස් තියෙනවා මම කොහොමද ඔය දෙන්නේ කියලා. අත වශයෙන්ම ගත්තොත් මම ජාතිවාදියෙක් නෙමෙයි. ඒ වුණාට ත්‍රස්තවාදයේ මගින් මිනිස්සු ඝාතනය කිරීමට කවුරු කරත් මම ඒකට විරුද්ධයි. රජයකටත් විරුද්ධයි. වෙන ගෲප් එකක් LTT හරි JP හරි ඒගොල්ලෝ කරත් මම ඒකට විරුද්ධයි. ඒක වක්ක පාවිච්චි කරලා මිනිස්සු බයවද්දන එක විශේෂයෙන්ම ස්ටේෂන් එකක් වගේ බෝම්බයක් පිපුරවන්න. එතකොට මම කොළඹ එක දවසක් පළවෙනි හරසියේදී බඩු ගන්න ආවහම දැවැන්ත බෝම්බයක් පිපුරුවා ස්ටේෂන් එකේ. පිපුරලා ඉවරලා මමත් දිව්ව බලනකොට මේ හොකි මැච් එකක් හරි මොකක් හරි මැච් එකක් ගන්න ගියපු ආනන්ද විද්‍යාලයේ මේ ළමයි DS එකේ ළමයි. ඒ ළමයි මැරිලා හිටියා. ඊට පස්සේ මට හිතුණා මේක නවත්තන්න ඕනේ. This should be stopped. ඒක තමයි ඔළුවට ආවේ.
මට පුළුවන් දෙයක් මම හදලා දෙන්න ඕනේ මේක කරන්න. මම කියන්නේ මම ඉඳලා විද්‍යාව නැවතුණා කියලා. නමුත් මට පරීක්ෂණ කරන්න ආසාවක් ඇතුළේ මම බලන්න ඕනේ කියලා. මේ මොකද terrorism should be defeated with a bigger terrorism. තත්ත්වවාදය නවත්තන්න නම් ඊට වඩා ලොකු තත්ත්වවාදයක් අවශ්‍යයි. තමන්ලා තත්ත්වවාදය සාධාරණ හේතුවක් නිසා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් එක සාමාන්‍ය මිනිහෙක්වත් මියනවා නම් ඒක වෙන්න ඕනේ නැති දෙයක්. ඒකෝට ඒක කරන්න බෑ යුද්ධයක මිනිස්සු මරනවා. ඒකෝට මේ ලංකාවේ අදටත් මම විශ්වාස කරනවා මේ යුද්ධේ මේ රට පාලනය කරන මිනිස්සු අරමුණු කරගෙන ඉලක්ක කරගෙන විපාකරණ කරා නම් සිංහල මිනිස්සුත් මේක සහයෝගය දෙනවා. මොකද අඩි මූ කරන්නේ මේ අපටත් කරන්න බැරි එකනේ මූ කරන්නේ කියලා. එහෙම වෙන්න ඉඩ දුණා. නමුත් එඩිට් එක කරපු ලොකුම වැරද්ද තමයි බස් වල බෝම්බ පුරවලා සිවිලියන්ස්ලා අර අතෙන්ටින් මචං අර ෆොටෝග්‍රාෆි එකේ තියෙන එකට අපි සාකච්ඡාව නැත්තම් අපි දිශාව මට හදා ගන්න වෙනවා. එතකොට මේ මැෂින් ගන් එක මම මොඩිෆයි කරා බැට කැපුවොත් එහෙම මේක ඔටෝ ෆයර් වෙනවා. ඒ පැත්තට ඇරිලා. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් ඒක. එතකොට ඒක බලන්න තමයි මම නායකම්දාවට බැඳුන එක මෙන්නම කියන්නම් ඒක. කෙටියෙන් එතකොට ඒ පැත්තට ඇවිල්ලා වැඩි තියෙනකොට මේ ඒක බැට කැපුවා කියලා දැනගන්න පුළුවන්. එතකොට එකක් තමයි මුළු කැම්ප් එකම අලර්ට් වෙනවා. එතකොට කැම්ප් එකම දාන්න කොතනින් හරි බැට කැපුවා කියලා. එතකොට අපිට මේක ඩමියක් දාලා ඉවරලා අපි දවස් ඩමියක් දාලා ඉවරලා මේ කියනවා මේක මේ මෙයා කරලා බංකරේ පල්ලෙහා ඉන්න කොල්ල මොකද කොල්ලන්ට රෑ වෙනකොට එක දිගට ඩියුටි කරලා ඉවරලා නිින්ද යනවා. ඒ නිින්ද යනකම් බලන් ඉඳන් තමයි මේ ප්‍රහාරය ඉල්ල කරේ කටුනායකට අමරාදුරේට. එතකොට බොහොම කෙටියෙන් කියන්න යනවා නේවිකට ජොයින් වුණ හැටි. මේ මට කියන්න ඔය දැන් ඔක ඊට පස්සේ ලංකාව නිෂ්පාදනය කරාද? මේක මේ නේවි කැම්ප් වල දැම්මා. දැම්මා. එතකොට නේවියකට හදලා දුන්නා තව මේ දැන් කවුරු හරි YouTube එකේ ගැවුවොත් එහෙම remote control boat made in Sri Lanka කියලා ගැවුවොත් එහෙම මම යුද්ධයට හදලා බෝට්ටුව කියනවා. ඒ කියන්නේ මිනිස්සු නැතුව අපිට කිලෝමීටර් 15ක් යවලා ඉවරලා එයාට රූට් එක දුන්නාම එයා එනවා. එතකොට අපිට ඒක ගන්න එකේ තියෙන කැමරාවෙන් අපිට පේනවා ඉස්සරහා තියෙන දේවල් පොඩි ඔටෝ දිනන අපිට පුළුවන් මෙහින් ඉඳලා සිග්නල් එකක් දීලා ඒ ගන්න එක ෆයර් කරන්න. මේ ගන්න එක. මේක අපිට රිමෝට් එකෙන් ෆයර් කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ සාකච්ඡාවේ මම සෑහෙන ප්‍රමාණයක් සරත් ඇහුම්කන් දුන්නා. මම සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන එකෙක් මම ඇහුම්කන් දෙන්න පුරුදු කෙනෙක් නෙවෙයි මම නිතරම ප්‍රශ්න කරන කෙනෙක්. නමුත් මම හිතන්නේ මේ සරත් වාගේ FB එකේ සරත්ව දන්න විශාල පිරිසක් ඉන්නවා. මට හිතුණා මේ ඔයාට ඔහේ අද කතා කරන්න දෙන්න ඕනි කියලා. ඔයා කතා කරනවා මං අහන් ඉන්න ඕනි කියලා. අපිට මේ තාක්ෂණික කාරණා ටික මං හිතන්නේ අපි සෑහෙන්න දැන් කතා කරා. මේක බලන්න ඇත්තපෑ කවුරු හරි සරත්. ඊළඟට මට තියෙන කෙටි ප්‍රශ්න ටික සරත් මං අහගෙන යනවා. ඊළඟට මට මතකයි ඔයා මට මෑත කාලේ කතා කරා මම කියනවා මචන් තනියෙන් හරි පාර්ට බහින්න ඕනි මචන් මේක හරියන්නේ නැහැ මචන් මේක හරියන්නේ නැහැ මචන් තනියෙන් හරි බහින්න ඕනි මචන් කියලා කියනවා විතරක්. ඔයා මට කියලා බහින්න. ඔයා මට කියනවා දැන් නම් මම මැරෙන්න බය නෑ බං. මෙහෙමත් කියන ගමන් ඔයා තනියෙන් එහෙම පිකට් එකක් කරපු ෆොටෝස් වගේ මම දැකලා තියෙනවා. ගෙදර ඉස්සරහදී. මාතර. මේ මට කියපුවකෝ දැන් සාමාන්‍යයෙන් පිකට් එකක් කරන්නේ විශාල පිරිසක් එක්කනේ. එතකොට මේ තනියෙන් පිකට් එකක් කරා මොකද්ද වගේ මේ සටන් පාටේ? මං අහන්නේ දැන් කරන්න හදන එක නෙමෙයි. ඒ කරපු එක වචක්. පළවෙනි මේක කරේ පළවෙනි එක්සිබිෂන් එක. මම කියන්නේ යෝතාවක් කියලා. ඒක එක්සිබිෂන් එකක් කරා. ශ්‍රී ලංකාවට එපා වුණ නමනේ පෙවුම් කියලා. ශ්‍රී ලංකාවට එපා වුණ. මේ ඔක්කොම ළඟ තියන්නේ කියලා. මේ ටිකයි මම හැදුවා මේ දැන් මේ රේල් ගේට් වල හැදෙනවානේ කෝච්චි වල වාහන හැදෙනවානේ. ඔව්. ඒ වාහන හැදෙන එක නවත්තන්න මම ඔටෝමැටික් රේල් ගේට් එකක් හැදුවා. ඒක කිලෝමීටර් 2ක් එහායින් ට්‍රේන් එක එන එක ඩිටෙක්ට් කරලා එතනින් රේඩියෝ සංඥාවක් කරනවා ගේට් වලට ඕන දැන් වාහන මොකද ට්‍රේන් එක යනවා. එතකොට ඔටෝමැටික් රේල් ගේට් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගැවුවොත් එහෙම YouTube එකේ ඔබතුමන්ලාට ඒක නරඹන්න පුළුවන්. එතකොට අහන්න පුළුවන් එහෙනම් යකෝ මේ තමන් නරනවා නෙමෙයි මිනිස්සු හැපිලා ඉවරද. ඔබ මේක දුන්නේ නැත්තේ මොකද කියලා. එතකොට මේක අදලා ඉවරලා මම දුම්රිය සාමාන්‍ය අධිකාරියට දුන්නක් කියවම මෙන්න මේ රේල් ගේට් එකක් ඇදුවා. මේ ආරක්ෂිත දුම්රිය මාර්ග වල ආරක්ෂාවට කරුණා කරලා මේක ටෙස්ට් කරන්න මට අවසර දෙන්න කියලා. ඊට පස්සේ ඒ ලියුමට උත්තරයක් ආවේ නැහැ. උත්තරයක් ආවේ නැහැ. ආරියරත්න කියලා මේ තමයි හිටියේ දුම්රිය සාමාන්‍ය අධිකාරිය නමුත් ඒක කියන්න ඕන. ඒක මට උත්තරයක් ලැබුණේ නැහැ. දැන් මම දැකලා තියෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම කියනවා. නම කියනකොට නම කියන්න ඕන නම කියන්න ඕන. අංගල ගන්න. මගේ කොහොමත් එන්නේ නැහැ. ආරියරත්න මාත් තමයි ගණන් ගත්තේ. ඊට පස්සේ
මම කරන්නේ පාර මේ රේල් ගේට්ටුව හිටෙව්වා රේල්වේ රිසර්වේෂන් එකෙන් පිට යන එක. ඔය රේල් පාර ගේට්ටුවෙන් අඩි 15ක් විතර ගියා. මෙහා පැත්තේ රේල් ඉන්න අඩි 15ක් විතර ගියා. හිටෙව්වා රේල් ගේට්ටුවේ. ඊට වඩා සෙන්සර්ස් ටිකයි කරා මගේ යාළුවෙකුගේ ගෙදර වඩින්ගුයි. රේල් පාර හරන්නේ ලේසර් බීම්ස් යන්නේ පේන්නේ නැහැ කාටවත්. ඊට පස්සේ එතනින් ට්‍රේන් එක යනකොට මේක වැහුණා. වැහුණා මම පත්තරකාරයෙක් ගෙන්නලා ටීවී කාරයෙක් ගෙනලා මම මේක පෙන්නුවා. ටීවී. පෙන්නුවා පස්සේ රෑ 9ට විතර මට කෝල් එකක් ආවා. ආරවත් මහන්තයෙක්. කෙනෙක් මට කතා කරේ තමුසේ කියලා. තමුසේට කවුද අවසර දුන්නේ කියලා ඇහුවා මේ රේල් පාරේ මේ ගේට් වයි කරන්න. මේක මගේ හරහා වෙන්න ඕන. මම ඔබතුමාට ලියුමක් කිව්වා. ඔබතුමාට උත්තරයක් කිව්වේ නැහැ. උත්තරයක් කිව්වේ නැහැ. මම ආසයි මගේ විශ්වාසනේ මාධ්‍යවේදීන් ප්‍රොජෙක්ට් එක තමයි මේක හදලා හයි කරා. ඒක තමයි මම මේක කරේ කියන්නේ. නඩු දානවා. මම කොහොමද නඩු දාන්නේ? විශ්වාසනේ. මං ගිරයන්. ඊට පස්සේ කොහොමද එතකොට ඒකලාක් කියලා කොහොමද ඒක එතන ඉවර වුණා. පොලිසිය කිව්වේ නැහැ. ඒක ඉවරයි. ඊට පස්සේ ඒකලාක් කියලා SSB වාත්තේ වවුනියාවේ ඉන්න පොලිසිය හොඳ මහත්තුරු ඉන්නවා. සෑහෙන පිරිසක් ඉන්නවා. නරකට කිව්දෙන කිව්වා. ඒකලාක් කතා කරලා යා මොරේ කෙනෙක්. එයා කතා කරලා කිව්වා ડોක්ටර් මට මම කැමතියි ડોක්ටර්ගේ ට්‍රේල් ගේට් එක එක්ස්පෙරිමන්ට් කරන්න දෙන්න මේ වවුනියාවේ කියලා. මොකද මේ පොලිසිය තමයි රේල් ගේට් වලට දාලා තියෙන්නේ චෙක් කරන්න මේ මූ ඉන්නවද නැද්ද කියලා. මොකද 11ට එන ට්‍රේන් එක 11ට ආවේ නැති වුණාම රේල් ගේට් එක යනවා ළමයා ගන්න. පාරේ ඉන්න මිනිස්සු හිතනවා දන්නවා රේල් ගේට් එක කවුරු ඉන්නවා කියලා. ඉතින් අර මොකක්ද දානවා දැම්ම ගමන් හැපුණා. මොකද මේ මිනිහා නෑ ගිහිල්ලා. මොකද ට්‍රේන් එක ගන්න ඉතින් එයා ගිහිල්ලා වෙන පොඩක් මොකද කඩේකට පොඩක් ගිහිල්ලා. ඒ කියන්නේ මේ ස්වාංක්‍රිය තමයි කරලා තියෙන පිටරටවල මේක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒක කරුන්නේ නෑ. ඊට පස්සේ දැන් මම එපාර කරන්නේ වවුනියාවේ මේක හයි කරා. වවුනියාවේ හයි කරලා ඉවරලා ඊට පස්සේ පොලිසිය සුබදාදකාරතුන් තමයි මේ හයි කරන කොන්ක්‍රීට් කමින් දාලා මෙයා කරලා දුන්නේ. මෙයා කරලා බැලුවාම එපාර හොඳට වැඩ කරනවා. ඊට පස්සේ මම කරන්නේ වහාම මේක මේ වීඩියෝ කරලා ගිහලා YouTube එකට දානවා. දැන් ඒ YouTube එකේ තියෙනවා. එතකොට ඔටෝමැටික් රේල් ගේට් මෙඩිසින් එකක් අතර කරගමු කියනවා. මේ මොකද්ද? ඒ මහත්තයා දින කිහිපයක් ඇතුළත කැන්ඩි වලට මාරු කරා. මගේ ගෙදර තා පොලිසිය. ඔයයි මේ රේල් ගේට්ටුවක් හයි කරලා තියෙනවා මේ පාරේ රේල් පාර. අවසර නැතුව. ඒක ගැන ඔයාලා බලන්න කිව්වා කියලා SSB මාත්‍යා. එයාට මොකක් හරි උඩින් බලනවා කියලා මම. ඊට පස්සේ පොලිස් කාර්ය දෙන්නා ඊට පස්සේ පොලිස් කාර්ය දෙන්නා දැන් මම ඉස්සරහම ඕගොල්ලෝගේ ID කාඩ් දෙන්න ඕගොල්ලෝ පොලිසිය කොට පිළිගන්නේ නැහැ. ඕගොල්ලෝ සිවිල් නෙමෙයි. හරි ඒ පාර එන්නේ ගන්න නැතේ කියලා පොලිසියෙන් තමයි කිව්වේ. ඒ පාර මට කන්ෆර්ම් කරන්න මම වල කමන්නේ මොකද ආවේ ඕගොල්ලෝ. ආවේ ඔබතුමාගේ ප්‍රශ්න ගන්න නෝක මේ රේල් ගේට්ටුවක් හයි කරපුවා කියලා මේ අවසර ගන්න. මම කොහොමද හයි කරලා දැන් ගියා ගන්න කොහොමද කරගෙන. හයි කරාද හයි කරා. මොකද අයිය හයි කරේ. ඒකටද ඔය ස්ට්‍රයික් එක. ඔව් ඒක තමයි පළවෙනි හේතුව. ඒකයි අනිත් ඒවාත් එක්ක. ඒතකොට රේල් ගේට්ටුව මම හිතනවා ඒක දාන්න ඕනේ දෙයක් කියලා කෙනෙක් කරනවා ඒක වැරදි. ඊට පස්සේ මම කිව්වා දැන් මම නේවි එකේ වැඩ කරා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මාව ගත්තේ. මේ තියෙන මේ මහත්තයාගේ නම්බර එක. මේකට මම කතා කරලා කියන්නද ඔයගොල්ලෝ මගේ ගෙදරට ඇවිල්ලා මේ ප්‍රශ්න කරනවා. උන් දෙන්න පැනලා දීලා. මට කිව්වා මේ මහත්තයා අපි දන්නේ නැහැ අපි උරු SSC මහත්තයා අපි යනවා කියලා උන් දෙන්න ගියා. ඒක ඊට පස්සේ ඒක ගත්තේ නැතුණායි පස්සේ මට හිතුණා දැන් හොඳයි ඊට පස්සේ ජෝඩම් කරනවා මේ කාර්යය හැපිලා. ඒ පාර මම කල්පනා කරා මේක පෙන්නන්න ඕනේ ඒක පේමන්ට් එක කියලා. ඒකයි මේකයි තව නවනිකන් කීපයක් සෝලා පැනල් වලින් දුප්පත් ගාල් වලට ලයිට් දෙන එක. රේල් ගේට්ටුව ඒ ටික මම ඔක්කොම මොකක්ද මේ මාතර කියලා ඉවරලා මම කරන්නේ ප්‍රදර්ශනයක් කරා. ඉල්ලේ මුකුත් නැහැ. ඊට පස්සේ ඒක පටන් අරගෙන විනාඩි 15 යනකොට පොලිසියෙන් ආවා. ට්‍රැෆික් බයික් එක. අවිල්ලකෝ මේවා වහම ගන්න කියලා ඉවරලා මේ මොනවා කරන්න එපා කියලා මේක මිනිස්සු රැස්ලා ඉන්නවා කියලා විශේෂ මාතේ කිව්වා මේක අරයන් කියන්නේ මට. මොකද අරන් යන්නේ? ඇයි අරගෙන? මේ උද්ඝෝෂණ කරන්න බෑ මේ මහජනයාට මේ යාලා පේමන්ට් එක. මම කොයි බැරි. අර එහා පැත්තේ අර බීවිකුණ. අද බීවිකුණ. ඒ බීවිකුණ එනවා ගන්න යටත් අරන් යන්නේ කියලා. ඔය එහෙම කියන්නේ නැහැ. මම කො මේ පුරාම මෙයා වැදගත් ඒවා මේවා හදලා තියෙන මේ රට දේවල්. ඊට පස්සේ මම කරන්නේ මම බෙල්ලුවා. පත්තර ගියවල ගිහපු ආටිකල්. පත්තර වල ගිහපු ආටිකල් තියෙනවා මම හිතන්නේ කිලෝ 2-3ක් විතර. ඉතින් මේ වගේ දේවල් දැන් මේ රේල් ගේට්ටුව ගැන තියෙනවා. මේ අලින්ගේ
ගැන කියපුවා තියෙනවා. සුනාමි අනතුරු අංගමේ පත්‍යක් ඇදුවා. ඒක තියෙනවා. ඒක හිතුනේ හෙඩ්ලයින් ගියා. එතකොට ලෝකේ දුම්රිය අතුරු විසඳුමක්. කියන්නේ ඒක ඉතින් රේල් ගේට් වල ගැන මේ කියපු ආටිකල් පත්තරවල ඔය වගේ මේ ගොඩක් දේවල් පත්තරවල ගියා. සුනාමි අනතුරු වලින් පත්තරේ ඉඳලා ඒකම ගිනිවා ගිහිල්ලා වෙලා පෙන්නුවා ඒ එක්සිබිෂන් එකේ. මට ඒකට සාධයක් හම්බුණා. මේ තියෙන්නේ ඒ සිළුමිල පත්තරේ කියපු ආටිකල් එක. මම විශාල බෝයාවක් ඇදුවා. මගේ සල්ලි වලින්. ඒක අනිත් ටික හදන්න මට උදව් කරේ මේ කියන්න ඕනේ මේ ලලිත් කොතලාල මහත්තයා මට ලක්ෂ 3ක් දුන්නා. ඔයා මේක හදන්න මේක අවශ්‍යයි. ඔයා හදන්න මේක. හදලා ඉවරලා ඒක අයිති අපි පවර ගන්න නැති. කියලා මම මේක වුණා. ඊට පස්සේ මම දුන්නා. මට මේ සල්ලි දුන්නේ නැතිව මගේ නම්. ඉතින් මේ එපාර මම කල්පනා කරා මෙයා කරන්නේ මේක මේ පෙන්නන්න ඕන දෙන්නේ. එපාර ඕක මේ පොලිසියෙන් එපාර කිව්වා ඉතින් අපි ගිහිල්ලා කියනවා කියලා නවත්තන්නේ නැහැ කියලා අරස් කරන් තමයි ඊළඟට අපි එන්නේ කියලා. මොකද හරි ගිහිල්ලා එන්නකෝ අරස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේකත් දෙන්නේ මේ ටීවී ඉන්නනේ මම එපාරක ඕගොල්ලෝ ඒ කිව්ව කියලා මේගොල්ලෝ දෙන්නේ කියලා. මම කාටවත් දෙන්නේ කිව්වේ නැහැ. මේ මිනිස්සු මේ ආරංචි ගිහිල්ලා ඇවිල්ලා මම මේ කරපු දෙයක් නැහැ. එපාර එදෙන ගියා පස්සේ එපාර ආව සිවිල් දෙන්නේ. උද්‍යන්තයෙන් කියලා. ඇවිල්ලා කිව්වා මේ ඔයාලා කිව්වා කියලා මේක නවත්තන්න එපා කියලා. දැන් මෙයා කරන්න එපා තවදුරටත් කියලා. ඊට පස්සේ ඔතනින් ගියා මේ බුද්ධික පතරන මාතර. බුද්ධික පතරන දැක්කම මේක කරගෙන ඉන්න. එපාර බුද්ධික පතරන ඇවිල්ලා ඉවරලා ඒ ආණ්ඩුවටත් බැලුවා. මම ආණ්ඩුවට බැන්නේ නැහැ. මම මොනවද කියනවා මම අපේ ප්‍රදර්ශනයක් විතරයි කරන්නේ. මේක විරෝධතාවය මෙතන නැහැ කියලා මොකද ඉල්ලේ ඉන්න ආරගත් තියෙනවා මට ගියක් තියෙනවා. මම අම් කරපු ගල්ඩියක් තියෙනවා. මට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මම ඉල්ලේ නැහැ. ප්‍රදර්ශනයක් මම කරේ. එපාර බුද්ධික පතරන ඇවිල්ලා බුද්ධික පතරන මේ විරෝධයක් විදියට පෙන්වලා ඉවරලා බැන්නා මේ ආණ්ඩුවට. ඒක මහින්දවත් පත් මාතේ ආණ්ඩුව උනේ. බණින්න පටන් ගත්තා අයියා. ඉතින් ඒවා ටික බණින්නේ අය මට අදාළ නැහැ. මගේ පාඩුවේ මම හිටියා. ඊට බැන්න කියලා ડોක්ටර් මම යනවා අනේ මේ කියලා ගියා. ඉතින් මගේ එක සම්බන්ධයෙන් මම කතා කරා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක නිසා මම විරෝධයක් තිබුණේ. ඊට පස්සේ තවටින් ආව ලක්ෂ්මන් යාපාබේලා. කළු පාට වර්ජෝ කාර් එක ඩිෆෙන්ඩර් එකක් දාගෙන සිකියුරිටි වලට අවිල්ලා ගිහලා ආවා. ඉතින් ඇවිල්ලා මගේ ළඟට ආවා. මං ගණන් ගත්තේ නැහැ. ආයුවන් ડોක්ටර් මම ආවා. උඩ මම දැසෙන්න බලන්න ආවේ. ඔය දින කොහොම ඉස්සර ටික. ඒක බලලා මම යන්නේ. ඊට පස්සේ නෑ මට කතා කරන්න ඕනේ ડોක්ටර් මේ සම්බන්ධව මේ ආණ්ඩුව අපසාදයටපත් වෙනවා මේ වගේ දේවල් ડોක්ටර් වචරාම ආණ්ඩුව අපසාදයටපත් වෙනවා මේ වගේ දේවල් කරනවා කියලා එයා කතා කරා. ඒ මයික් එක අරගෙන කතා කරලා කිව්වා මේවා එහෙම මෙයා වෙන්න දෙන්නේ නැහැ ડોක්ටර් අපි වල සලකනවා ડોක්ටර්ස්ලා අපි කරේ තියාගෙන යනවා අපි ඒක කරනවා මේක කරනවා අපි වාදලයි කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඕක ජාතිපතිතුමාට ගෙනියන්න කියලා කිව්වා මට කිව්වා මේ හෙට ඇවිල්ලා මාව හම්බෙන්න මිනිස්සේ මම ජනාධිපතිතුමාට වගේ මම හෙට වගේ ඔව් ඊට මේ බරම කාර්යයේ පෙට්‍රල් ගහලා තරණියක් ගියා මේ මාසේ හම්බෙන්නේ. යා මොකක් පරක්කු වෙලා ආවේ ડોක්ටර් බ්ලා 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 ගියා මම ළමයි සුමානේ අපොයින්ට්මන්ට් එකක් කරන් දෙන්නකෝ කරනවා මගේ විදුන්නේ. ඊට පස්සේ දෙවෙනි පාරට මට ඇත්තටම මේක අය කරන්න ඕන ආවම. එහෙම කරන්නේ මම දන්නවා ඉන්නේ මුත් කරන්නේ නැහැ කියලා. මම කරන්නේ පාර දෙවෙනි පාර කතා කරනකොට දෙවෙනි පාරත් එන්නේ කියලා. මම මේ පාර සෙකන්ඩ් ඉන්දිසිත් කියනවා. දෙවෙනි පාරට දීලා ඉඳලා මේ විදියා මාව විනාශ අපෙන් ගන්න අමාරුයි මේක. ඊළඟට මේ පිළිච්ච නැහැ. ඊට පස්සේ මම ගෙදර ආවා. දෙවෙනි පාරම යනවා. ඊට පස්සේ මම කරන්නේ අර රේල් පාරේ බැරියර් දෙක කපලා ඉවරලා ඇලුමිනියම් මිනිමක් හදාගත්ත ගෙදර. මේ පිළිසුද්ධ කරා. ඒ ඉනිමල තියෙන තමයි ගෙදර. කොහොම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි සරත් මට මතකයි ඒ පින්තූරිකුත් ඔයාලඟ තිබුණා. දැන් මම නිකන් මේ මෙච්චර වෙලා මම ඔයාලට ඇහුම්කන් දීදී හිටපු එක සම්බන්ධයෙන් ගත්ත සාරාංශමේ පොදු අදහස කියන්න. ඒ තමයි අපි ලංකාවේ හරියට සරත් මට ඔය වාගේ පේපර් කටින්ස් තියෙන මිනිස්සු මුණ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මීඩියා ඒ කාලෙට මේක විකුණලා තියෙනවා. සුනාමියට මෙන්න මාතර කොල්ලෙක් හොයාගනී කිව්වහම ඔන්න ඕක පත්තරේ ගිහිල්ලා වාගේ ෆොටෝ සුද්දා. ජිනීම මෙහෙම. බුද්ධික පතේ රෙතරින් යනවා අපි කොහොම හරි කරමු මේක. ලක්ෂ්මන් යාපයිලා කරමු. දැන් ඒට එන්නේ ටිකේ ඉතුරු නෂ්ටාවශේෂ ටික තමයි පත්තර කෑලි ටික සරත් ගාව තියෙන. එක දෙක මේ උඩ තියෙන එක එක නිපැයුම් සහ සරත්ලා ගෙදර ගියාම තියෙන එක නිෂ්පාදන. දැන් මේ වාගේ මට මතකයි පහුගිය කාලේ මේ
අර මේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් සරුංගලයක් හදලා මේ අත්තරංගුවට ගන්න. හරි. ඒතර ලංකාවේ මම දැකලා තියෙනවා හරියට මේ පොල් කඩන මැෂිමක් හදනවා කියයි. රෙදි වේලුවාම ඇතුළට ගන්න පුළුවන් එකක් පොඩි එකක් හැදුවා කියයි. නියර මේක හැදුවා කියයි. පොල් ගාන එකක් හැදුවා කියයි. මෙහෙම විශාල පිරිසක් ලංකාවේ එහෙම නම නිපැයුම් කරලා තියෙනවා. හරි. මට මතකයි මීෂා ගුණවර්ධන කියන අපේ මිත්‍රයාගේ අයියා මංජු ගුණවර්ධන. එයා මචං මොකක් හරි බල්බ් එකක් හදුවා ගඳ ඇබ්සෝබ් කරන්න. ඔන්න එක නවිපුම් කරා. හැබැයි තාමත් අපේ රටේ මේ සම්බන්ධයෙන් උනන්දුවක් නැහැ. මේව මේ කයිවාරු බවට පත් වෙනවා විතරයි. සරත් මං ඛේද වාචකයට කියන්නම්ද. සරත්ගේ දැන් මගේ වයස සරත් අවුරුදු 58ක්. ඔයාගේ වයස අවුරුදු 65ක්. 65යි 75යි 85යි 95යි 100ක් හිටියත් මචං ටික කාලෙකින් තමයි මැරලා යනවනේ. 100ක් හිටියත් මැරලා යනවා. හරි. එතකොට ඔය පත්තර කෑලි ටික දුවෙක් හෝ මුණුපුරු මිනිපිරියෙක් හෝ ටික කාලයක් තියාගයි මචං. මේ අපේ සීයා මේ අපේ තාත්තා කියලා ওই ටික තියාගයි. ওই නිපැයුම් ටිකත් මචං ඔහොම තිබිලා ටික දි รา පත් වෙලා යයි. ඊට පස්සේ චැප්ටර් එක ඉවරයි සරත්. හරිද? ඒ කියන්නේ ඔය චැප්ටර් එක ඉවරයි. සමහරු කියයි ඊට පස්සේ අයි මචං ඇන්තන් චෙකෝෆ් මෙහෙම මලමිනි අරන් යද්දී මේ පිටිපස්සේ මලගෙදර යන නෑදෑයෝ ටික ඉන්නේ. උන් කියනවලුනේ පොඩි අවුලක් තිබ්බලු අන්තිම කාලේ මොනවද ලියලියා හිටියා කියනවනේ. ඔළුව හොඳ නැහැ. මොනවද ලියලියා ඉඳලා මචං. මේ ඇන්තන් චෙකෝෆ්. හරිද? ඒ නිසා මේ පිස්සෙක් අමුතු මිනිහෙක් කියන කාරණා මං මේ සංවාදේ මුල පටන් ගත්තේ මේ ඒ අර්ථයෙන් අමුතු මිනිහෙක් පිස්සෙක්. මං හරි ආසයි මේ පිස්සොත් එක්ක කතා කරන්න. මං ඔහේ පිස්සට කතා කරන්න දීලා. පිස්සු දොස්තරට කතා කරන්න දීලා මං මේ මෙතෙන්ට වෙලා මෙහෙම හිටියාගෙන. දැන් සරත් මං ඊළඟ තෑල්ලට එනවා. මට තව ඊටාම කෙටි වෙලාවකින් මම මේක ඉවර කරනවා. මොකද ඩුඩ්ඩුක් ගාලා අදහස් ටික දාලා. ආයෙ මං දවස් දැන් ඔය ටෙක්නොලොජි පැත්ත ගත්තා දැන් ඇති. ඒක පැත්තකින් තිබ්බොත් ඊළඟට මට මතකයි මේ පන්සලේ පල්ලියේ කෝවිලේ තියෙන මේ ලවුඩ් ස්පීකර් වලින් එන ශබ්ද ගැන ටෙක්නොලොජි වලට සම්බන්ධයි තමයි. ඔය නඩුවක් දාන මොකක් හරි. ඔයාත් දාන්නේ? මගේ නඩුවක් දාන්න මම ක්‍රියා කරනවා අපේ කොරෝනා විරුද්ධව මම ඒක ෆයිල් කරනවා. මොකද මම විශ්වාස කරනවා මේ මිනිසුන්ට නිෂ්කලංකව නිශ්ශබ්දව ඉන්න එක මානව. ඔයා කොහෙන් නඩු තීන්දුවක් වෙන කොහෙර එකක් දාලා. මොකක්ද සරත් එක පැහැදිලිද? වැලිගම තියෙනවා ජුම්මා මස්ජිද් පල්ලිය කියලා එකක්. ඒක ටවුන් එකේමයි තියෙන්නේ. මේකේ උදේට පසරක් මේ කෑ ගහනවා අල්ලාහ් අක්බර් කියලා කෑ ගහනවා මේ යාඥාවට මිනිස්සු කැදවනවා. ඊට පස්සේ සිංහලෙක් කෙනෙක් කරන් ගිහිල්ලා මේකට විරුද්ධව ශ්‍රේෂ්ඨාන කරන්නේ නඩු දැම්මා. මාතර පොලිසියට කිව්වා SSP ලාට කිව්වා ඒගොල්ලෝ මේක ආගමික ප්‍රශ්න ඉන්න නිසා මේගොල්ලෝ මේක රිඩියුස් වෙලා නැහැ. බාර මේ මොකද කරන්නේ නඩුවක් දැම්මා. නඩුවක් දැම්මන් පස්සේ රෙජිස්ටර් ගන්න තීන්දුවක් ආවා. ඒක ලංකාවේ සියලු දෙනාම දැනගත යුතු කාරණයක්. මම මේ කියන්නේ සම්නස්කර මහත්තයාගේ වීඩියෝ එකේ තමයි මේක හැමෝටම ගොඩක් කට්ටියට මේක දැනුවත් වෙනවා කියලා මම හිතනවා. ඒ ශ්‍රේෂ්ඨාධි කරන නඩු තීන්දුවේ හැටියට පන්සලක හරි කෝවිලක හරි පල්ලියක හරි දාන්න පුළුවන් බෆර්ස් විතරයි. දාන්න බෑ ලවුඩ් ස්පීකර්. ලවුඩ් ස්පීකර් දාලා ඉවරලා මායිමෙන් එහාට බවුන්ඩ් එක ඇහෙනවා නම් මොනම දෙයක් හරි යනවා මායිමෙන් එහාට දාන්න බෑ. ඒක තමයි නීතිය. ඒක පැහැදිලිව ඒ නඩු තීන්දුව සඳහන් කරලා තියෙනවා. නඩු තීන්දුව පිටපත වගේලා තියෙනවා. ඒතකොට ඒ හා සම්බන්ධ කරන්න ගිහලා හාමුදුරුවෝත් එක්ක මේට කිව්වහම මේක නවත් වෙන්න තුන මම පොලිසියට ගිහලා දෙනවා හාමුදුරුවෝට. හැබැයි හිතනවාද නීතිය එහෙම දුන්නට සරත් තිබුණු සූලිය දෙනවද? නෑ හාමුදුරුවෝ දෙන්නේ. හාමුදුරුවෝ දෙන්නේ. පොලිසිය ඉසඳුවේ මේක ආගමික කටයුත්තක්. මේකට ලයිසන් දීලා නෑ. නමුත් එහෙම මොකක්ද මගෙන් අහුවා මේ රාලහා මේ පැමිණිල්ල දානකොට ඔබතුමාට මේ පිළිත් ටිකක් අහන්න ඉන්න බැරි තියෙන අමාරුව මොකද කියලා. මේ මම කියන්නේ එහෙම අමාරුවක් නැහැ. ඉතින් එක දිගට එකම දානකොට 24 වරක් සූත්‍රය දානකොට ඒක මගේ ළමයින්ට ඩිස්ටර්බන්ස් වෙනවා. මගේ ළමයි බොහෝ දුරට නිරාගමුකයි. මම දන්නේ 75ක් විතර මම හිතුවා 100% නේ. ඉතින් එතකොට මේ නැගිටලා කියන්නේ මේ සිගරට් බිබි කතා කරන ඒකත් එතනම කිව්වා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන අය කියයි ඕන්න සන්න ආශ්‍රය කරාම වෙන දේ
බලපන් අර යසරිරු දොස්තරයටත් දැන් සිගරටුයි වයිනුයි දීලා කියලා. ඔයක ඔයාගේ සරත් ඔයා මේ ඔය සිගරට් එකයි වයින් එකයි දෙක ගහන්නේ මං හිතන්නේ මේ ඇත්තට මේ සිගරට් එකක් බොන්න පෙරේත ප්‍රෝග්‍රෑම් කරලා බොත හැකිනේ. ඒකටවත් මේ වයින් එකකුත් බොත හැකිනේ. ඒකට නෙවෙයි. ඔයා මේ ඉන්ටර්වියු එකේදී සිගරට් එකයි වයින් එකයි බොන්නේ මොකක් හරි සංස්කෘතික ප්‍රහාරයක් සඳහා. ඒක පැහැදිලි කරන්න. අනිවාර්යයෙන්ම. මම දැන් මගේත් එක්ක වැඩ කරපු යාළු දොස්තරලා ඉන්න ගොඩාක් ඉන්නවා. දැන් මේගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක දාලා බලන කට්ටිය දන්නවා මම නන් ස්මෝක් කෙනෙක් කියලා දන්නවා. නන් ස්මෝක් කෙනෙක් කියලා දන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ මම ස්මෝකර් කෙනෙක් කියලා දන්නේ. මම නන් ස්මෝකර් ඒ වගේම ස්මෝකර් කෙනෙක්. ස්මෝකර් කෙනෙක් කියන්නේ මට ඉඳලා හිටලා හිතුනොත් එහෙම විස්කි ෂොට් එකක් දාලා ඒගොල්ලෝ ඩම්මිල් ස්විච් එකක් බොන්න ඕනේ කියලා හිතුනොත් එහෙම මම ඒක බොනවා. ළමයි ඉස්සරහා මම බොනවා. මම ගෙදර මම බොනවා. ඒක මගේ මත් වීමේ නිදහස සහ සිගරට් එකක් බීමේ නිදහස. මේක ගිහිල්ලා පෙනහැල්ල බැදලා තාර බැදලා තමුසේ මේ වැරදි ආදර්ශ මම කියන්නේ මාව අනුගමනය කරන්න ඒක කාටවත් උඹට සිගරට් එකක් බොන්න ඕන නම් උඹට සිගරට් එකක් බොන්න අයිතිය තියෙනවා. දැන් ලංකාවේ ගෑනු ගත්තොත් එහෙම ලංකාවේ ගෑනු ඉන්නේ තමන්ම හදාගත්ත හිරගේ වලට. ගෑනුන්ට සිගරට් බොන්න තාමක් නැහැ. බිකිනිය දාන්න නාලා තාමක් නැහැ. ඒතර සිගරට් බොන්නේ නැත්තේ ඒ ගෑනු. මම සිගරට් එකක් බිව්වොත් එහෙම අනිත් ගෑනු හිතයි මම වල ගෑණියෙක් කියලා. අන්න ඒ විදිහට තමයි ඒගොල්ලෝ හිතන්නේ. මම වෛද්‍යවරයෙක් වශයෙන් මේ ලිංගිකත්වය ගැන යමක් කියන්න මට අවශ්‍යයි. මට මම අවස්ථාවක් හම්බෙන්නේ නැසන්න සෝරි. නෑ මම කියන්නේ අපි ඊළඟට යමු. රයිට්. ඒ නිසා මම හිතනවා සරත් මේ සිගරට් එක බීලා පෙන්නුවේ අර මේ ගිනි පාගල පෙන්නුවා වගේ මේ පොඩි මේ ව්‍යාජ ඊනියා සදාචාර කෑල්ලක් කඩන්නයි සරත් උත්සාහ කරේ කියලා. මොකද මේ සරත් මට කිව්වා මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉස්සල්ලා මචං මම මේකේ මේ ලිකර් ටිකක් බිබී සිගරට් එකක් ගගා තමයි කතා කරන්න කියලා. එතකොට මම හිතන්නේ කවදාවත් මේ ජාතික නාලිකාවක් වාගේ එක මචං පොඩි සහ YouTube එකෙත් මම දැකලා තියෙනවා සරත් ආටිස්ට් බියර් එකක් බිබී ආවොත් එහෙම කැමරා කරණෙමු අර බියර් එක අහුවේ කියලා ෂූට් කරද්දි බියර් එක හංගනවා මේ. මම ඉස්සරහ මගේ ගේ ඉස්සරහ ලිකර් ෂොප් එකේ තියෙන මාතර නීල්දා ඉන්න එක. ඒකෙන් විස්කි බෝතලයක් ගත්තා මම මේ අරක්කු බොන්නේ නෑ. විස්කි බෝතලයක් මම අරගෙන ඉවරලා මම ඒ කොලේ උතන් ගතුව ගෙන්නේ. දැන් මේ මිදිගම හොස්පිටල් එකේ ඉන්න මම සමාජයේ කුපිත කිරීමෙන් විශාල තෘප්තියක් ලබන මිනිහෙක්. සමාජයේ කුපිත කිරීම. මම කරන්නේ මිදිගම හොස්පිටල් එකේ එනකොට මම කරන්නේ ගන්නවා බ්‍රෑන්ඩි බෝතලයක්. මම බ්‍රෑන්ඩි තමයි කාලේ දිගටම බිව්වේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඌ මේ අලි බේබද්දක් තමයි කියන. එහෙම නෑ. මගේ ගෙදර ආණ්ඩුව හොඳයි. මම රැට හිතුණාම මම ඩ්‍රින්ක් එකක් ගත්තට වයිෆ් මොකුත් කියන්නේ නෑ මගේ වයිෆ්. එයා බයිට් එකකුත් හදලා ගෙනල්ලා දෙනවා. මේ දැන් මම විරාගික වශයෙන් මේ ඒක විශ්වාස කරන්නේ නෑ. නමුත් ලබනාත්මය කියලා එකක් තියෙනවා නම් ලබනාත්මෙත් හම්බෙන්නේ. වයිෆ්. කියන්නකො එහෙනම් කාන්තාව සහ ලිංගිකත්වයේ සම්බන්ධව වෛද්‍යවරයාගේ දෘෂ්ටිවාදී ප්‍රකාශය. දැන් මේ කාන්තාවෝ ලංකාවේ කාන්තාවෝ හිතන්නේ මේ ලිංගිකත්වය කියන්නේ කසාද බැඳාම මේක මිනිහෙක් මට කරන දෙයක්. මම විඳින දෙයක් කියලා ලංකාවේ ගෑනු හිතන්නේ නැහැ. මම ප්‍රසිද්ධිය කියන්නේ මගේ ළමයි ඔක්කොම අවුරුදු 18කට වැඩි. ඒගොල්ලෝ බලයි මේක. බල දුදුත් කියන සමහරට. මම කියන්න ඕනේ මේක. තරකට කියන්න හම්බෙන්නේ නැහැ. ගෑනු හිතන්නේ මේක මගේ මිනිහා මට කරන එකක්. මම විඳින එකක් නෙමෙයි. ඒක තමයි අංක 1. ඒකෙන් ඇති වෙන ප්‍රශ්න ඉස්පිරිතාලෙදී මට ගෙනල්ලා තියෙනවා. ඉස්පිරිතාලේ මට ගෙනල්ලා තියෙනවා ඒකෙන් ඇතිවෙච්ච ප්‍රශ්න. ලිංගික රෝග පිළිබඳ ප්‍රශ්න. මාත්‍ය මෙන්න මේ ආයලා ඒ කිහිල්ලා මෙහෙම ලඩක් බෝ කරා මට අරගෙන කියලා ඇවිල්ලා මම දික්කාල දෙනවා ඔය කතන්දර ඕන තරම් අපි අහලා තියෙනවා. ඒ වගේම එක ළමෙක් සීද වෙනසා ගත්තා. මේ ලිංගික රෝගයක් හදුවා හර්පීස් කියලා. ඊළඟ දෙතුන් පාරක් මගේ ගාවට ආවා මම කියලා අන්තිම දවසේ මම එක්සෑම් කරන්න තුනේ අන්තිම දවසේ එක්සෑම් එක ඉවරුණාට පස්සේ මම යාට පාදලා දුන්නා මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. මේක වරින් වරේ මේක මාරාන්තික දෙයක් නෙමෙයි. ඔයාගේ දැන් කටේ එනවනේ තුවාල. ඒ කටේ එන තුවාල ඒකෙම අනිත් එක තමයි ඔය එන්නේ. ඔතන පොඩ්ඩක් දැවිල්ලා තුනට ඔගේ හානියක් වෙන්නේ නැහැ. එකම හානිය තමයි ඔයාගෙන් වෙන කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. මේක ඔයාගේ වයිෆ්ට බෝ වෙන්න පුළුවන්. දික්ක හද. කතාවද බඳන් පස්සේ. ඊට පස්සේ ඒක කියලා මේ ළමයා A level කරා ස්ට්‍රෙස් එකෙන් A level කරලා ඉවරලා තුන්වෙනි පාරට හදුනාට පස්සේ ඒ ළමයා සීදි නසා ගත්තා. අදටත් ඒ දෙමව්පියෝ දන්නේ නැහැ ඇයි සීදි නසා ගත්තේ. හොස්පිටල් එකේ කිට්ටුමයි කවුරු පිටියේ. මම කියන්නේ ගියෙත් නැහැ. ඒ මිනිසුන්ට තරක් ගින්නක් දෙන්න මම කියන දුන්නේ නැහැ මේක කියලා ඉතින්. අදටත් හිතනවා මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ තාර මේ ළමයාට මඩ ගහන්න ගත්තා. ගෑනු ළමෙක් එක්ක ආලුවලමක් කරුණු වල කියලා මේක දෙයක් දුන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා එක තමයි. ලිංගිකත්වයේ වගේ විෂයක් සම්බන්ධව දැන් අපි ඉස්කෝලේ සිලබස් එකක් එනවා සෞඛ්‍ය එනවා ප්‍රජාචාරය එනවා විද්‍යාව එනවා මෙහෙම එක එනකොට
මේ ලිංගිකත්වයාගේ විෂයක් ආපු ගමන් ඔය සිලබස් එකට පන්සලයි පල්ලියයි කෝවිලයි ආගමයි කුලප්පු වෙනවා. දැන් මොකද්ද තියෙන මේ අකේපු මාරුව? ලිංගිකත්වයේ වගේ විෂය උගන්වනකොට මොකද්ද ඒගොල්ලන්ට හදලා මොකද්ද මේකේ තියෙන සම්බන්ධි සරත් ඔයා හිතන්නේ කියන්නේ අටේ පන්තියේ විද්‍යා පොතර මොනවා හරි දැම්මහම හාමුදුරන් වහන්සේලායි පල්ලිය පූජකයෝයි මම මේ නැත්තම් කියයි මේ අපි හාමුදුරන්ට විතරක් බයිනවා කියලා. ආගමික සන්දර්භය තුළ ඉන්න අය මේ ලිංගිකත්වයට ටක් ගාලා කඩාපයින්නවා. පහන් තුඩුවේ වීඩියෝ එකක් ආපු ගමන් මචං ටක් ගාලා හාමුදුරුවෝ කෙනෙක් තමයි පෙත්තම ගහන්නේ. ඇයි මෙතෙන්ට මේ ආගම කඩාපයින් සරත් ඔයා හිතන්නේ? ඒක කඩාපනින්න එක හේතුවක් තමයි කුහකකම කියන්නේ. කුහකකම නිසා තමයි මේ ලිංගික කුහකකම නිසා තමයි මේ ඒ කඩාපනින්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මහාන වෙච්ච පූජකෙක් මේක හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් පාදිත්තු කෙනෙක් වෙන්න පුළුවන් මෞලවි කෙනෙක් වෙන්න පුළුවන් ආගමික පූජකෙක් මහාන වෙලා මේ Tamante එන ස්වභාවික ලිංගික හැඟීම් බලාත්කාරයෙන් යටපත් කරගෙන ඉන්න දඟලන එක මට නම් පේන්නේ පට්ටම විකාරයක් වගේ. එහෙම දැන් අපි ගත්තොත් එහෙම ආඳුරුවන් කොබර් විතර පේන එක. ආඳුරුන්ට ඉතාම හොඳ ගැම්බීම හම්බෙනවා. ඒතකොට එහෙම හම්බුණාම ඒගොල්ලෝගේ ලිංගික ක්‍රියාකාරීත්වය වැඩි, හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි. ඊට පස්සේ ඒගොල්ලන්ට හැබැයි ඥානොත් එක්ක සම්බන්ධකම් උපසිද්ධිය පවත්වන්නත් බෑ. එතකොට විශාල ලිංග පීඩනයකින් මේ ආඳුරුවෝ ඉන්නේ. එතකොට ඒකට ගොදුරු වෙන්නේ කවුද? ගොදුරු වෙන්නේ අවුරුදු 7 මහල වෙන ඉන්න ළමයා. අවුරුදු 8 12 ළමයා මේ ඒකට ගොදුරු වෙන්නේ. මම මේ මඩ ගහන්න කියනවත් ආගමට අපහාස කරන්න කියනවත් නෙවෙයි. OPD එකේ ඉන්නකොට මට ළමයි 6 දෙනෙක් හම්බෙලා තියෙනවා. පිරිමි දරුවෝ 6 දෙනෙක් හම්බෙලා තියෙනවා දූෂණය කරලා. පන්සලේ නාම. හම්බෙලා තියෙනවා. මම අම්පාරේ මාරු කරන්න එක හේතුවක් උනේ පළවෙනි මම දැක්කු දූෂණය. ඒක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ අරන් ආවා ලොකු හාමුදුරුවෝ. අවිල්ලේ ලක මහත්තයා පොඩි නමට මේ අර්ශ සමාරු හැදුවා. කියනකොටම මීටර 3ක් ගාන මොකද්ද කියන්නේ. මොකද ලොකු හාමුදුරුවෝ ඉන්න අම්බරේට අරගෙන පොඩි ගාව එක්ස්පෙරිමන්ට් කරා. පොඩි එකා නිකන් විරාන්ත වෙලා ඉන්න පොඩි එකා. ඒනත් පොඩි එකාගේ තීච්ච මොනේ තීච්ච එක්ස්ප්‍රෙෂන්ස් මට අදටත් මැවිලා පේනවා. පස්සේ බැලුවාම අදෝ මාර්ගයේ ඉරිලා ගිහිල්ලා තියෙන ඒ ආම්බුනේ. ඊට පස්සේ ඉන්දියන් සර්ජන් කෙනෙක් හිටියේ. ඉන්දියන් සර්ජන්ට මම රිෆර් කරලා බාට්ටුවට දාලා රිෆර් කරලා යාට මම OPD එක කරන්න ඕනේ. ඊට පස්සේ මම ටිකට් එක එළිව්වා ඉන්ෆෝම් පොලිස් කියලා වෙලා රතු පෑනේ අන්ඩර්ලයින් කරා මේ. ඉන්ෆෝම් පොලිස් කියලා ගහලා අන්ඩර්ලයින් කළා රතු පෑනේ. කරලා මම ආට්ටුවට එවුවා මේක හාමුදුරුවොත් එක ට්‍රීට්මන්ට් තාවකාලික බෙහෙත් දෙන්න ඇන්ටිබයොටික් එකක් එහෙම දීලා පේන් කිලර් එකක් දීලා ඒක කියලා වාට්ටුවට එවුවා. ඊට පස්සේ ටික වේලාවකින් වාට්ටුවේ ඉන්න මිසීලා තව මිසීලා ගොඩාක් මුලේ කාමරේට එල්ලුවා. මොකද්ද ડોක්ටර් අර වැඩේ? දැන් මේක හරි නරකයි මේක මේ අපේ ආගමටත් නරකයි මේක. මේවා ප්‍රතික්ෂේප වුණාම මේ ඒක මේ බැරිද මොකක් හරි කරන්න කියලා. මොකක් කරන්න කියන්නේ? නෑ ඉතින් මේක මොකක් හරි වෙන ලෙඩක් වගේ. නෑ වෙන ලෙඩක් නෙවෙයි මේ දූෂණය කරනවා. මම පොළොක් බාගන්න තියනවා වාට්ටුවට. මම අම්බලන්කොට එකේ මට ළමයි ඔයගොල්ලොන්ට ළමයි හම්බෙන්න මොනවද කියන දන්නේ මිනිහ. හරි ඒක නිසා ඔයගොල්ලෝ වාට්ටුවට යන්න. හරි මම වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ DMO ඉතින් මගේම කොලෙජ් මේට් කෙනෙක් ડોક્ટર සවිසා කිව්වා මේ මචං වෙන ටිකට් එකක් දාලා මේක මෙහා කරමු ඩිස්ට්‍රික්ට් මිනිස්ටර් කෝල් කරා කියලා. ඩිස්ට්‍රික්ට් මිනිස්ටර් එකේ කවුද? පීදාරත්න. ඔල්ලේ දාලා කිව්වා මේක මේ ආමුදුරු කිව්වා. මං කිව්වා බගේ මගේ යාළුකම් වෙන එකක්. උඹලා මම ඉස්කෝලේ ඉන්න එකත් වෙන එකක්. මේක අනිවාර්යෙන්ම පත්තර වල යන්න ඕනේ. හරි මම නෑ කරන්නේ නැහැ. කොහෙම නම් ඉතින් බයි මම ඒක ක්වාටර්ස් එකේ ඉන්න මම මගේ ක්වාටර්ස් එක වාලා තින් මම ඒකට යන්න කොහොමද මේ බන්දෝ මේකට වරදම් කරනවා මම වෙනස් කරේ නැහැ. ඊට පස්සේ පොලිස් පෝස්ට් එකේ රාළහාමි කට උත්තර ගන්න නැතුව ඉන්නවා. ඒස්පී මහත්තයා කෝල් එක ගෙනා මම ගියා පොලිස් පෝස්ට් එකට. මම කිව්වා රාළහාමි මොකද ඉන්නේ මේ නෑ ඒස්පී මහත්තයා එනකම් මට මේ කට උත්තර ගන්න විදියක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මම මොකද්ද ප්‍රශ්නේ? ලෙඩෙක් ඉන්නවා. දූෂණයක් කරලා තියෙනවා. ඇයි ඔය මේ කීප වෙලා කට උත්තර ගන්නේ? ගන්න හැමදෙනා. මම කරන්නේ පණිවිඩය යවුවා පියසේන කහඳගමයි කියන ලේඛනය. පියසේන කහඳගම කියන්නේ තමයි වාර්තාකාරය. දිවෙන වාර්තාකාරය. ඒ දවස්. පියසේන කහඳගම කියන පණිවිඩය යවුවාම පියසේන කහඳගම විදි උහන ඒ පැත්තට කොහෙද හිටියේ.
මේ හොඳ සිංහල දැනුමක් තියෙන මහත්තයෙක් බුලත් පිළිගන්නවා මගොඩක්. ඉතින් එයා ආවා. ඇවිල්ලා කියලා මම කොහොමද මෙහෙම එකක් කියලා තියෙනවා. දැන් මේක වහන්න try කරනවා. මිනිහා හොඳ නැහැ දායකත් නැත්නම් මිනිහා කරා. මම අල්ලගෙන ගිය නියමයි. මිනිහා කරන්නේ පත්තරේ දාන්න. පත්තරේ දැම්මම පස්සේ ෂෝ එක ඉවරයි හවුරුම්. හවුරු ඇරස්ට් කරා. ඇරස්ට් කරලා ගිහලා මේක කේස් එක උසාවි දැම්මා. ඊට කලින් ඒක මොකක් හරි වෙන්න කලින් මම මාරු කරා. ඒක ඉස්පිරිතාලේ. ඒක මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ. හරි. දැන් ඔන්න කවුරු හරි සරත් දැන් ඔය ළඟදි පෝස්ට් එකක් දාලා තිබුණා ඔයා මොකක් හරි මේ ඔයා බලන වෙතිය කො මෙයාකා මේ ඔක්කොම බලලා මම දන්නේවත් නැහැ නේ කියලා. මේ ළමා මහාන කර ගැනීම වලට විරුද්ධව දැන් කවුරු හරි මේ කමේ පිස්සෙක් ළමා මහාන කර ගැනීම පන්සලට විරුද්ධයි කියලා කවුරු හරි කියනවා නම් ඒකේ මූලය තමයි සරත් ඔය කියන්නේ මං හිතන්නේ මේ සරත් ඔය පදනම් කාරණාද ඔය මේ ළමා මහාන කිරීම වලට එරෙහිව විශාල මේ කියන්නේ ඇඟ කිලිපොලා යන ප්‍රකාශ සමහරලාට ඔයා ලියනවා. ඒකට පදනමද ඔයා ඔය කියන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම මම කල්පනා කරනවා ළමා මහානකරණය නැවැත්විය යුතුයි කියලා. ඒක තමයි මම කියන්නේ. මහානායක උන්වහන්සේලා නෙමෙයි කවුරු කිව්වත් ළමා මහානකරණය නැවැත්විය යුතුයි. ඒකට හේතුව තමයි ළමයි 100 දෙනෙක් මහාන කරලා ඒ මහාන කරපු හේතුව නිසාම එක ළමෙක් රේප් වුණොත් ඒ මහාන කෙරුවාගෙන ඇති වැඩක් නැහැ. එක ළමෙක් රේප් වුණොත් ආමුදුර කෙනෙක්. එතනින් චොරේ ඉවර වෙන්න ඕන. ළමෙක් රේප් කරොත් මේ 6-4 දන්නේ නැති ලිංගිකත්වය ගැන මෙලෝ හතරක් දන්නේ නැති තරුණ සුදු පිරිමි දරුවෙක් හෝමෝන ක්‍රියාකාරීත්වය උපරිමෙන් තියෙන මිනිස්සු රොත්තක් එක්ක රැයට නිදා ගන්න යවන එක. ඒක මගේ ඇඟේ හිරි වැටෙනවා ඒක මතක් වෙනවා. මගේ දරුවෙකුට මම යවනවද කියලා. දොස්තරලාගේ දරුවෝ මහාන වෙලා තියෙනවා. ඉංජිනේරුන්ගේ දරුවෝ පොඩි කාලේ මහාන වෙලා තියෙනවා. නෑ. කන්න දෙයක් නැති කමර මහාන්නේ. ඒකත් සාධාරණීකරණය. උන්ට කන්න දෙයක් නැහැ බං ගෙදර හිටියා. ඒකනේ උන් මහාන කරලා තියෙන්නේ. ඒතකොට රේප් කරන්නේ. ඒක වියදු දෙයක්. ඒක තමයි මගේ ප්‍රශ්නේ සමාජයෙන් අහන්නේ. බෞද්ධ සමාජයෙන් අහන්නේ ප්‍රශ්නේ. එක දරුවෙක් රේප් වුණොත් ඒ මහාන කර්මෙන් වැඩක් නැහැ. ඒ ළමයා මේ වගේ විශාල බැඳීම් ගොඩක් තියෙන නීති රීති ගොඩක් තියෙන ආයතනයකට සම්බන්ධ වෙනවා. මේ හුඟක් වෙලාවට මයිකා තියෙන බින්දුවල මම ඒවා දැම්මා. ඒ ළමයාට කියලා පොල් ගාවන. ඒ ළමයාට කියලා මිදුලතු ගාවන. ආමුරුන්ගේ කකුල් දෙක මිරික ගන්නවා. හරි? එතකොට වෙන ලිංගික ක්‍රියාකාරකම් කරනවා. ඉංග්‍රීසියෙන් කිව්වොත් oral sex. ඒකටත් යොදව ගන්න ලොකු ආමුරුන්. ඒ ළමයාට මොකද්ද වෙන්නේ කියන එක දන්නේ නැහැ. එතකොට මේ පන්සල් වල ඉන්න මේ අත්දැකීම් තියෙන මහාන වෙලා ඉන්න හාමුදුරු කෙනෙක් පොතක් ලියනවා නම් මම හරිම සතුටුයි. සන්නස්කර මහත්තයා අඳුරනවා නම් කවුරු හරි මචං හාමුදුරු කෙනෙක්ට කියලා මේ පන්සලක වෙන සියලු දේවල් මට මතකයි භික්ෂු පරිච්ඡේදය ලිව්වහම භික්ෂු පරිච්ඡේදයේ මම එක ගෞරවයක් වශයෙන් කියන්න ඕනි මේ මම ලියනකොට ඔයාගේ Facebook එකේ තිබිච්ච පෝස්ට් එකක් මම ඔයාලට කෝල් කරලා කිව්වා මම මේක සරත් ගන්නවා මට වැදගත් මේ කියලා මේ සරත්ගේ නමත් මම ඒක දාලා තියෙනවා කෝඩ් කරලා තියෙනවා ඔයගේ කොපිරයිට් එකේ ඒක භික්ෂු පරිච්ඡේදයේත් මම හිතන්නේ පිටු කීපයක සරත්ගේ ප්‍රකාශයක් මම දාලා තියෙනවා මේ ඒක ඔයාට ගෞරවයක් වශයෙන් සරත් මතක් කරන්න ඕනේ. ඒක මගේ ඒක ගත්ත එක ඔබතුමා මට කරපු ගෞරවයක් විදිහට මම සලකනවා. මම ලිව්වා මම සහ ආගම කියලා ආටිකල් එකක් ලිව්වා. මම සහ ආගම කියලා මම ආටිකල් එකක් ලිව්වා. මේ මම කොහොමද නිරාගමිකයෙක් වුනේ? ඇත්තටම මිනිස්සු ආවන්නේ මම Facebook එකේ දාලා පොතකට මුළුවන් කියලා මිනිහගේ ජීවිතය වෙනස් කරනවා. මිනිහගේ ජීවිතය වෙනස් කරන්න මේ තියෙන පොතකට පුළුවන්. මේ තියෙන පොත් කන්දරා සමහරවිට එක පොතකට පුළුවන් මුළු ජීවිතේම වෙනස් කරන්න. හිතන විදිය වෙනස් කරන්න. දැන් මම ලියපු පොතක් ලිව්වා. ඒකේ මම දැම්මා මේ බිලින් අච්චාරුවේ බලමාළුවේ ගැන දැම්මා. ඒපාර ඊයේ මම අම්බලන්ගොඩ ගිහපු වෙලාවේ ඒ පොල්ලෙක් මට කෝල් කරලා කියනවා සර් මම බිස්නස් එකක් පටන් ගත්තා කොහොමද සර් ගියා ආටිකල් එක කියලා. මට අහනවා මම මොකද්ද බිස්නස් එක? සර් මම අම්බලන්ගොඩ කීට්ස් එකේ ඉස්සරහා රෙස්ටෝරන්ට් එකක් පටන් ගත්තා කිව්වා බිලින් අච්චාරුවේ ජාඩි එක්ක බත්තකටයක්. මම පාරේ යනවා ගිහපු පොත දුන්නා. එයා මට බත්තකටයක් දුන්නා පට්ටම රහයි. ජාඩි බිලින් අච්චාරුවේ සාමාන්‍ය බිලින් අච්චාරුව අවුරුද්දක් මෙයා හදන්නේ ඒක අම්බලන්ගොඩට විශේෂයි. අම්බලන්ගොඩ විශේෂයක් එක්ක කරනවා. දැන් ඒ ළමයා බලාපොරොත්තු වෙන කොළඹ රෙස්ටෝරන්ට් එකක් අරින්න ජාඩි සහ බිලින් අච්චාරුව. සරත් මං හිතන්නේ අපිට මචං අපි වාගේ අයට ඔයා වාගේ අයට විතරක් නෙවෙයි ඔයා වාගේ තව බොහෝ අය රට ඇතුළේ ඉන්නවා මචං. ඒගොල්ලෝ එක පැත්තකින් වයසට යනකොට වියපත් වුණාම ඒගොල්ලන්ව අයින් කරලා දානවා. මම හිතනවා මේ සරත් නැති වෙච්ච කාලෙක කවදා හරි සරත් ඔයා මැරිච්ච කාලෙක ඔයාගේ දරුවන්ට ඔයාගේ මිනිපිරියන්ට ඔයාගේ යාළුවන්ට අගේ අදට වඩා දැනේ කියලා. මොකද මේ කුටුම්බයක් එක්ක ඉන්නකොට දරුවොත් එක්ක ඉන්නකොට ඔයාගේ අරගල කරන එක සරල නෑ කියලා මම දන්නවා. මොකද මේ විශාල වාරණයක් එනවා දරුවන්ගෙන් බිරිඳගෙන් ඥාතීන්ගෙන්
යහළුවන්ගෙන් විශාල වාරණයක් වෙනවා. මොකද්ද බං ඔය කරන්නේ? දොස්තර කෙනෙක් නේද? හිටවන්කෝ ආත්මගරුත්වයේ තියාගෙන මායක. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් පැත්තට. යකෝ ඕවා දැක ආත්මගරුත්වයක් තියාගෙන කොහොමද ඉන්නේ කියලා. එතකොට මං අහන්නේ ආත්මගරුත්වයක් තියාගෙන හිටපන් කියන අයට ආත්මගරුත්වයක් තියනවද මේව දැන දැන ඔහම ඉන්න. ඒ කියන්නේ තොපිටයි ආත්මගරුත්වයක් නැත්තේවා එකක් මගේ තර්කය. ඒ නිසා සරත් මේ අපිට ගුවන් විදුලියක හෝ රූපවාහිනියක හෝ ගියාම සරත් අපිට පොඩි කාලයක් හම් වෙන්නේ අපේ අදහස් කියන්න. අපිට හරි අමාරුයි මේ අපේ අදහස් සම්පූර්ණයෙන් කියා ගන්න. ඉතින් මට තියෙන ප්‍රශ්න ටික මම මීට කන්නුත් සරත් එක්ක කතා කරලා විසඳගෙන තියෙනවා. මං හිතන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී සෑහෙන කොටසක් සරත් ගැන කතා කරා කියලා. ඔයාට තවත් මොන හරි තියෙනවා නම් සරත් කියන්නට. මට ඔයාට තවත් ඉතිරි කාලයක් මට දෙන්න පුළුවන් අතිරික්ත කාලයක්. අපි මේ වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා අවසාන වශයෙන් සරත්ට තව මොන හරි මේ සමාජයට කාට හෝ එකෙකුට වැදගත් වෙයි කියලා. උදාහරණයක් දැන් සරත් මේ දොඩම් ගෝණියක් හලනකොට මේකේ එක ගෙඩියක් වැදගත් වෙන්න පුළුවන් නේ කාට හරි. එහෙම අදහසක් තියෙනවා නම් සරත්ට අවස්ථාව සරත් අපි ඒ අදහසත් මේ අපි ලෝකයට කියමු. මට දෙන්න තියෙන වැදගත්ම අදහස තමයි දැන් වයි දාලා තුමා වීඩියෝ එකක් කාන්තාවන්ට ඇති ප්‍රශ්නය මොකක්ද කියලා. ඒක හොඳම අගේ කරුණේ එකක්. කාන්තාවන්ට විශේෂයෙන් මම කියන්නේ පෙන්නන්න O level වලින් ඉහළ ළමයින්ට මේක පෙන්නන්න. ඊට පල්ලෙහා කට්ටියට පෙන්නලා වැඩක් නැහැ මේ විදිහේ. ගෑනු ළමෙක් නම් කරුණා කරලා තමන් වෙන්න. අල්ලපු විතරේ කාට බයි ටීචර්ට බයි මොකද දැන් ඇත්තටම ගත්තොත් කාන්තා පාසල් මෙහි තියෙන බන්ධනාගාර වගේ. ඒක ඉන්නේ මිස්ලා නෙමෙයි ඉන්නේ ජේලර්ලා ඉන්නේ. ජේලර්ලා ඉන්නේ. ඇයි බබ චුට්ටක් මෙහෙම අදලා දුන්නොත් එහෙම ලෙඩක්. ඇයි බබ පොඩ්ඩක් හදලා දුන්නා ලෙඩක්. කොණ්ඩේ පොඩ්ඩක් අර මේ කැපලා නිකන් පේනවනම් ඒව අල්ලන්න පොලිස් කාර්යයක් දාලා දෙනවා. ඉස්කෝලේ පොලිස් කාර්යය. තමන්ගේ නිදහස තමන් හදාගන්න. පිටරට ඉස්කෝල වල තමන්ට කැමති අනුවක් කරන් යන්න පුළුවන්. ඒක කවුරක්වත් බලන්නේ නැහැ කකුල් දිහා බලන්නේ නැහැ මේ ලංකාවේ වගේ මේ පිරිමි ළමයි මේ ඕස්ට්‍රේලියාවේ කොට රැඳගෙන ගියාගේ. ඒ කියන්නේ ගල් ෂෝට් අතන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මෙහි ධනිස්සෙන් බලයට අගලක් නැහැ වුණොත් එහෙම වැරදි. ඒතකොට සංස්කෘතිය ගැන මහ ලොකුට පම්පෝරේ ගහනවා. ඔක්කොම වනතර සිරික් තියෙන්නේ. අසල්ද බන්ධනයක් මම කතාද බඳින්න යනකොට දානවා සුදු රෙද්දක්. මගේ සූට් කේස් එක ඇතුලේ මම දන්නේ කවුද දැම්මේ කියලා. සූට් කේස් එකේ තියෙන සුදු රෙද්දක්. මම අහුවා මොකක්ද මේ සුදු රෙද්දක් දාලා ඉන්නේ අම්මා කිව්වයි මේක ඉලාගෙන නිදා ගන්න. ඕගොල්ලන්ගේ අම්මයි තවත් ඥාතියෙකුයි කියලා හෙට උදේට බලන්න. මම ඉතින් දන්නවා. එයාත් දන්නවා මොකද්ද කියලා සීන් එක. මොකද නෑ ඔක ඕනේ නෑ. මේ කමක් නෑ ඔක දාමු මොකද මේ හෝටල් එකේ ඉන්නේ. විචිතුත් නොවක් වෙන්න පුළුවන්. ඉතින් දැම්මයි පස්සේ උදේ අපේ අම්මයි නන්දයි ආවා මගේ තාත්තගේ නංගි තාපවුරුයි ආයපති ගෑනමගේ අම්මයි තුන්දෙනා ආවා. මට කිව්වා මේ ඔයාලා පොඩ්ඩක් ආවලේ එළියට එන්න කියලා. එතකොට දැන් ඔය මගේ අත්දැකීම මම කියන්නේ මේව කවුරක්වත් කියන්නේ නැහැ. මේක සුදුරෙද්දකින් වහලා තියෙන ගූ ගොඩක් මේක. එම් පිටින්ම ගූ ගොඩක් මේක සුදුරෙද්දකින් වහලා තියෙන. එතකොට ඒ සිරිත් වනතර නැද්ද? කාන්තාවක් කෝල්ඩ් පේස් එකේ බස් වලට ගෙනලා සිගරට් එක ගහන එකද වනතරකම්? අර කරේ වනතර වැඩක් නේද? ජෝඩුවක් ඉන්න කාමරේට ගිහින් බලන එක. මෙහෙම මොකක් හරි මෙහෙම වුණා. ඒතකොට ලංකාවේ කාන්තාවන්ගේ 15% විතර නංගෑභාවය කියන එක පිළිතුර නැහැ. මගුල්දා රාත්‍රියේම වැදෙන වේසී කියන ලේබල් එක. මගේ පුතා බැඳලා තියෙන වේසී බැඳලා. කලින් මේ කවුරු හරි නිදාගත්තා. එතකොට අහිංසක කතාවල මොකද මේවා වහාම නවත්තන්න ඕනේ. මේ කියත සිරිත් කරන්න එපා. සුදුරෙද්ද දාන්න එපා වදිනකොට. මුගුල යන්න එපා බලන්න ඔක පසෙන්දට. මේකේ ලේ තියනවද කියලා. මේක වනතරකමක් ඒක. ඒක අසාධාරණ නැහැ. ඒ කාන්තාවට කරනවා. එතකොට කාන්තාව තමයි මේකට විරුද්ධව නැගීටින්න ඕනේ. නෑ මම දාන්නේ නැහැ ඔරෙද්ද. එහෙමනම් ඉතින් ඔයාලෙත් මොකක් හරි කරන්න කියන්නකෝ මේ. ඔයාගේ එකක් බලන්න ඔයා මේ බඩු ගහලා කියලා. ඒක බලන්නේ නැහැ. එහෙම අහන්න ගෙනිම මිනිහාගේ. ඒක බලන්නේ කොහොමද කියලා. පිරිමි දරුවෙක් නාවල ගන්න පුළුවන් දෙයට. ගෑනු ළමෙක් නාවල ගන්න බෑ දෙයට. ඕ වගේ මේ මෝඩ කතන්දර තමයි කියන්නේ. කරුණාකරලා තමන්ගේ නිදාස තියාගන්න. දැන් මාතර කොල්ලේනේ බීච් එකට ගියාම ටී-ෂර්ට් එක ගහගෙන නාන්නේ. කලිසම ඇඳගෙන නාන්නේ. සාය ඇඳගෙන නාන්නේ. සුද්ධ hina වෙනවා. එක දවසක් මම යනකොට ගෑණියෙක් බණිනවා පළු යන්න එතන එන්න මිනිස්සුන්ට. බිකිනියක් ගහගත්ත කළු ගෑණියෙක් බණිනවා පළු යන්න මිනිස්සුන්ට. අර සුද්ධිය එතන නානවා බිකිනිය ගහගෙන. කළු ගෑණි බිකිනිය ගහගෙන. කළු ගෑණි බිකිනිය ගහගෙන නෑවා කියලා ඒ ගෑන්ට හූ කියලා. ඒ ගෑන්ට හූ කියලා මිනිස්සු. ඊට පස්සේ ඒ ගෑණි කරන්නේ ඒ ගෑණි බණිනවා ඉඳගෙන හූ කියපේව අතර
ටීෂර්ට් එක අඳගෙන නාන තොපේ යනට හු කියපේව. මම ආවේ මම මේක අඳගෙන සුපර් මාකට් එකට යන්නේ නැහැ. මම ආවේ නානකොට ඒකට සුසු අඳුම අඳගෙන තමයි ආවේ. අර තොපේ ටීෂර්ට් අඳගෙන නාන ගෑනුට හු කියපේව. කියලා ඒ ගෑණි බණිනවා ඉතින්. ඊට පස්සේ කොහොමද මේ කාන්තාව යන්න අන්න ඒ වගේ තමන්ගේ ඓතිහාසික ක්‍රමයෙන් කතා කරන්න. බස් එකේදී ජැක් ගහනකොට කතා කරන්න. හයියෙන් කෑ ගහලා කියන්න. මෙහෙම කරනවා කියලා මේ මිනිහා. ඒක කවුරු හරි ඔයාලට සපෝට් එකට ආවත් නැතත් ඒක කියන්න. ඔය යුනිවර්සිටි එකේදී ඔයාලට මේ දෙන්නම් මම ක්ලාස් එකක් කියලා ළමයා එන්න මාත් එක්ක නිදා ගන්න කියලා කිව්වනම් ඒකට විරුද්ධ වෙන්න. ඒක පරිද්දේ කියන්න මෙන්න මේ මිනිහා අපිට කතා කරා මෙන්න. එම්නියට මේක සිදුවේ නොයුතු දෙයක්. එකක්වත් සිදුවේ යුතු නැහැ. අදටත් සිද්ධ වෙනවා. හැමෝම ලෙක්චරර්ලා කරනවා. ඊට පස්සේ කියන මචං බස් එක නැවතුවා මම නැග්ගා. ඒක නිකන්. ඉතින් ඒ විදිහේ දේවල් නවත්තන්න. JVP එක හැමදාම කියනවා අපි කිසිසේත්ම සම්බන්ධයක් නැහැ කියලා මේ ඔය රැග්ගිකට. තොපි තමයි ඒක කරන්නේ. තොපේ මිනිස්සු ඒක කරන්නේ. ඇයි තොපේ අනුර කුමාරයාට කියන්න බැරි ගිහිල්ලා කියලා මේක නවත්තපියව කියලා. ප්‍රකාශයක් කරනවා අපි ලබන අවුරුද්දේ නම් මේක නවත්තනවා කියලා. බලමැදියත් තුනොත් එහෙම කරන්නේ. ඔතන තියෙන්නේ දුප්පත් එවුන් තමයි ඕකට වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ JVP එකට. උන්ගේ තියෙනවා විශාල ඉරිසියාවක්. උන්ට වඩා උඩින් එන්නේ කාගෙන. අපිටම බෙන්සෙන් එකට බැස්සා කියලා. මේ යුනිවර්සිටියට ආපුවාද අම්මටද ඌට දෙන පුගෙන් යන්න. ඌට පුගෙන් යන්න දෙන්නේ රැග් එක. මොකද වරද බෙන්සෙන් යන්නේ. තාරද බෙන්සෙට තාත්තා. ඒ තියෙන ඉරිසියාවයි කොහොම මට ගොඩක් දොස්තරලා මට හම්බෙලා තියෙනවා ඉස්පිරිතාලවල ඕසත් පවුල් වලින් ආපු වැදගත් කතාව මම කියන්නේ ඕසත් පවුල් වලින් ආපු සැපවිඳලා ආපු දොස්තරලා කිසි අවුලක් නැහැ. දුක් ඉඳලා ආපු දොස්තරලා එතෙන්ට ආපුවම ඌ කරන්නේ ඔක්කොම ජාලාවට කේලම් කියනවා බෙල්ලි කපනවා ආරක් කරනවා මේවා කරනවා ඉරිසියා කරනවා අනිත් ආකාරයේ ඉරක් ඇඳලා යනවා. ඕවා කරේ තනිකරම අර කාණු පණුව අන්සලක් කිව්වා ඔය කාණු ඉඳලා පණුව තමයි ඒක කරේ ඒ දුප්පත්ම පවුලේ. ඔය JVP එකට මම කියන්නේ තමන්ගේ ඇටිටියුඩ් වෙනස් කරගන්න. අරක්කු බොන එකක වශයෙන් යන්න එපා සහෝදර අරක්කු බොන. මත් වීමේ නිදහස. එමිණියට බොන්න ඕන නම් එමිණිය කොයි. එමිණිය අරක්කු බොන්න ඕනේ නැද්ද කියලා ඊට පස්සේ පොලිසිය බොන්න ඕන. ඔයාලට මේ ලිවයිස් ගන්න ඕන නම් ඒක ගන්න. අරගෙන ඉන්න. ඔයාලට මේ හොඳ සපත්තු බ්‍රෑන්ඩඩ් දේවල් ඕන නම් දාන්න. මේ හිඟන්නවා වගේ මේ අපි දුප්පත් විදිහට තමයි ඉන්නේ. අපේ පැටුපත් පරිත්‍යාග කරන පක්ෂාර මොකද? ඒක සරත් වචනය මේ පරිභෝජනවාදයට බයයි කියන එක නේද? පරිභෝජනය කරන්න බයයි. හොඳ ටී-ෂර්ට් එකක් අඳින්න, හොඳ විස්කි එකක් බොන්න, හොඳ හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කරන්න, හොඳ ජීප් එකක් පදින්න පරිභෝජනවාදයට තියෙන තිගැස්මක් කියලා. සරත් මං හිතන්නේ අපි සෑහෙන වෙලාවක් කතා කරා. නැවත වතාවක් අපිට කතා කරනවත් තවක් කමුණුත් කතා කරමු. මට කියන්න තියෙන සරත් එක දෙයයි ඔයා වාගේ අය තවත් මේ රටේ කොල්ලෝ කිල්ලෝ අතර හැදෙනවා නම් හොඳයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් බලලා. මට මචං කියන්න තියෙන එක දෙයයි ඔබට දීර්ඝායුෂ වෙන්න ඕනි කියලා. එහෙනම් ආයිබෝන් සරත් අපි ආයි වෙලාවක හම්බෙමු. ආයිබෝන් ආයිබෝන් මචං.